අයිබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් සඳුදා දවසේ අපි ඔබ මුණ ගැහෙනවා වසර ගණනාවක අපේ නොබැඳි ලෙන්ගතුකමත් එක්කයි අද දවසේත් ඔබ මේ විදිහට මුණ ගැහෙන්නේ. යාත්‍රා වැඩසටහන් පෙළේ තවත් සුවිශේෂී පියවරක් තබන්න අපි සූදානම් වෙනවා ඔබත් එක්ක එකතු වෙලා. අද දවසේ අපි තෝරගන්න මාතෘකාව බුදු දහම සහ කවිය. ටිකක් විශේෂ මාතෘකාවක් බවට පත් වෙයි. මොකද කවිය ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා විවිධ තැන්වල විවිධ මාධ්‍යයෙන් විවිධ විදිහට බුදුදහම පිළිබඳව අපි විවිධාකාරයෙන් විවිධ වැඩසටහන් වලදී එහෙම නැත්නම් සමාජය තුළ විවිධාකාරයෙන් කතා බහ කරනවා. නමුත් මේ දෙක එකට සම්බන්ධ කරලා කතා බහ කරන අවස්ථාවන් ටිකක් විරලයි කියලා මම විශ්වාස කරන්නේ. නමුත් අද දවසේදී මේ විරල බව එක්ක අපි බුදුදහම සහ කවිය පිළිබඳව තියෙන සුසංයෝගය කොයි වගේද, මේ පිළිබඳව බුදුරජාන් වහන්සේගේ දේශනය කොයි වගේද, සමාජ කතිකාවක් විදිහට මේ පිළිබඳව අපිට මොනවද තවත් කතා බහ කරන්න තියෙන්නේ, සමහර විට තියෙන විවිධ මතයන් පිළිබඳව අපි කතා කරන්න සාකච්ඡා කරන්න සූදානම් වෙලයි අද දවසේ වැඩසටහන අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබට බොහොම ගෞරවයෙන් නැවත වතාවක් වැඩසටහනට ආරාධනා ලබා දෙමින් අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනාව ලැබ මෙම ස්ථානට වැඩමව වදාළ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සද්ධාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්‍යයන් අපේ ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුතුව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. මුලින්ම ඉන්පසුව අපි තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කළා දෙකටන පද්මාවතී මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ ආචාර්යතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමාවත් අයිබෝවන්. ඒ සමගම අපි අද දවසේ ආරාධනා කළා හෙළසුව සමාජිකා කැලණිය අධ්‍යාපන කොට්ටාශයේ සම්පත් පුද්ගල ගුරු උපදේශිකා නන්දිකා හෙට්ටිගේ මහත්මිය අයිබෝවන් ඔබතුමියටත්. ඒ සමගම අද දවසේදී අපිට මේ කවිය පිළිබඳව කතා බහ කරනකොට පුංචි පුතෙකුටත් අපි අද දවසේ ආරාධනා කරලා තියෙනවා. ඔහුව දකින්න හැකියාව ලැබෙයි ඔබට වැඩසටහන අතරතුරේදී. එතකොට මම ඔබට ඔහුව හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. කොහොම නමුත් බුදුදහම සහ කවිය පිළිබඳව අපි කතා බහ කරනකොට අපේ හඳුරන්නේ මම කැමති බුදු පියාණන් වහන්සේගේ දේශනාවකින්ම එහෙම නැත්නම් උන්වහන්සේ අපිට මේ කවිය පිළිබඳව රසවින්දනය පිළිබඳව කොහොමද පැහැදිලි කරලා දෙන්න තියෙන කාරණාවන් කොහොමද කියන එක විමසන්න ඔබ වහන්සේගෙන්. දැන් පංචසික පිළිබඳව අපි අහලා තියෙනවානේ අපේ හඳුරන්නේ වීණා වාදනයෙන් පරතරට ගියපු කෙනෙක් ඒ වීණා වාදනය අහලා ඒ පිළිබඳව හොඳ ප්‍රකාශ කරයි කියලා බුදු පියාණන් වහන්සේත් ඔය වගේ විවිධ තැන්වලදී අපි බුදු පියාණන් වහන්සේගේ මේ කලාවට ගීතයට කවියට තියෙන සමීප බව අහලා තියෙනවා. මම කැමතියි ඔබ වහන්සේ ටිකක් වැඩි දුර තොරතුරු දැනගන්න මුලින්ම. තනගමත් කවියකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා කල්පනා කරා ගායනා කරන්න නම් මට හැකියාවක් නෑ. නමුත් ඉතින් කවි කියන්නත් පුළුවන් නේ. පුළුවන්. පෙන්වා පුරන ලද මහා ගුණ දහම බලේ වසවතු පරදවා වැඩහිඳ ඇසතු මුලේ මහා බෝසතාණන් බුදු බව ලැබුව වෙලේ කවියක් කියාලලු ප්‍රීතිය පහල කළේ බුදුහාමුදුරුවන් අප හට ඇතුව මෙත කවියෙන් දෙසූ බණ තුන් පිටකයෙහි ඇත කරුණක් කියමි ඒ ගැන යොමු කරනු හිත කවි වාසගම් බේදය බුදු බණට නැත අරහත් අස්සජීහිමියන් දෙසන ලද කවි පද දෙකක් ඇසු උපතිස් තෙරිඳු සඳ සෝවන් ඵලය ලැබගති හිටිවනම ඉඳ මේ ප්‍රංශරෝසමල් දහසක අනාගතම සුවඳ කැටි කළ ෆ්ලෝරල් බියුටි ඔයිල් අඩංගු නවලක් සීකරමි මම මගේ නිඳ හසට අද කවි කීමට හොඳද මෙහි හාමුදුරුවනේ යනුවෙන් සිතන සමහරු ඇති බවද පෙනේ කනගාටුයි එහෙම සිතුවොත් නොදැන බනේ සංග සැට නමක් කවි අහලලු රහත් උනේ. තරංග මහත්තයා කවිය සාගරයක් වගේ. එහෙම නැත්නම් සාහිත්‍ය කියන සාගරේ එක ජල බිඳුවක් වගේ. මට හිතෙනවා එක වෙලාවකට කවිය මලක් වගේ කියලා. හේතුව මල
බුද්ධාසනයටත් ගෙනියනවා. දෙවියන් ඉදිරියටත් ගෙනියනවා. කොණ්ඩේ සරසන්නටත් ගන්නවා. කෑම මේසටත් ගන්නවා. ඒ වගේම සාදවලටත් ගන්නවා. තව කාට හරි හතුරුකමක් කරන්න ඕන නම් ඒ වගේ අනවින කොඩි විදි වලටත් ගන්නවා. කවිය හැම දෙයකටම යොදා ගන්නවා. ඒ වගේ තමයි කවිය. කවියේ තියෙනවා සෙත් පතන්න කියන කවි, ආශිර්වාදය කරන්න කියන කවි, ඒ වගේම තව කාගේ හරි විනාශය සඳහා යොදා ගන්න වස් කවි වාගේ ඒවා. ඒත් එක්කම අනිත් අය සතුටු කරන්න යොදා ගන්න කවි, ප්‍රශස්ති, ස්තුති, ඒ වගේ ඒවට විවිධ තේමාවන් ඔස්සේ මේ කවිය යොදා ගන්නවා. ඔබ වහන්සේත් ඉතින් කවිය යොදාගත්තේ නැතුණාට ඉදිරියේදී යොදා ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපිට හොඳට තේරෙනවා කියමු කට්ටියකට. නෑ මම කල්පනා කරේ ඇත්තටම මේ කවිය කියන එක පිළිබඳව අපි කතා කළ යුත්තේ තරංග ඔබ අහපු ප්‍රශ්නෙට මුලට આવුත් එහෙම මේ ඕනම දෙයක් සමහරු ඉන්නවා තේරුම් අරගෙන තියෙන ක්‍රමය වැරදි. ඒ නිසාම ඔවුන් Taman තේරුම් ගත්ත එක හරි කියලා ක්‍රියාත්මක කරනවා. මේක දහමටත් ඒ தત્ත්වය වෙලා තියෙනවා. දහම ඇසුරු කරගත්ත කවියටත් ඒක වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ යාත්‍රා වැඩසටහන තුලින් ඇත්තටම අපි කතා කළ යුතුයි කියලා අපි ඔබ සාකච්ඡා කළේ දහම කවියත් එක්ක බද්ධ වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලම කවියේ තියෙන බව තමයි මට කියන්න ඕනකම තිබුණේ. මම මේ කවි හතරෙන්ම ගත්තේ එවැනි අවස්ථා හතරක්. පළවෙනි එක තමයි සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පසක් කරගන්නකොට උන්වහන්සේ ප්‍රකාශ කළේ උදාන ගීයක් හැටියට කවියකින්. ඊටත් කලින් උන්වහන්සේ සිදුහත් බෝසතාණන් වහන්සේ හැටියට උප්පත්තිය ලැබුවාම අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා අපේ හුඟක් දෙනා දන්නවනේ. උන්වහන්සේ කවියක් තමයි ප්‍රකාශ කළේ. මොකද මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම කියනකොට නෑ ඒවා කවි නෙවෙයිනේ ගාථානේ කියලා. පාලි භාෂාවෙන් ගාථා සිංහල භාෂාවට එනකොට කවි. මොකද සිංහල භාෂාවේ ගාථා කියලා જાතියක් නෑනේ. ඒවා පාලිනේ. ඒ නිසා උන්වහන්සේ කවි තමයි ගායනා කරේ. ඊළඟට හරිනම් පළවෙනි ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම තරංග මහත්තයා කවියක්. ධම්සක් පැවතුම් සූත්‍රය අපි හිතුවේ නැති වුණාට සම්පූර්ණම කවියක්. ඊළඟට උන්වහන්සේ පරිනිර්වාණ මංචකයට වැඩියාම අවසාන වශයෙන් කරන වචන ටික. මේ සියල්ලම කවි. මොකද කවිය කියලා කියන්නේ රසවත් වැකියක්. ඊළඟට ඒක අපි බෙදනවා ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය කියලා නොඑක ආකාරයට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුණු වචන රසවත්, හරවත් වචන. ඊට වඩා කවියක් තියනවද ලෝකෙ? ඉතින් ඒක නිසා උන්වහන්සේගේ සමස්ත දේශනාව කවියක්. ඉතින් අපි ඉස්සරහට මේ කොයි වගේ තැන්වලද මේකේ දෙන්නේ කියලා සාකච්ඡා කරමු. අර කවිවලත් එක තැනකදී කියවුණා මම හිතන්නේ. නමුත් සමාජයේ යම් කතිකාවක් තියෙනවා නැත්නම් යම් ප්‍රශ්න කිරීමක් කාලාන්තරයකින් තියෙනවා අපි හඳුන්නේ මේ කවියෙන් බණ කියන එක හරිද? කවි බණ කියන හාමුදුරුවෝ මේ කරන්නේ හරි දෙයක්ද? යුගාසන කවි බණ කියලා අපි අහනවා. මේ වගේ දේවල් කරන එකේ සුදුසුකමක් තියෙනවද? සමහරව නුසුදුසුයි කියලා යම් තර්ක ඉදිරිපත් කරනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා බහ කරමු අපි හඳුන්නේ. මම කැමතියි අපේ ආචාර්යතුමන්ට කැලුම් ශ්‍රී ලියනගේ ආචාර්යතුමන්ට යොමු වෙන්න. ඔබතුමාගෙනුත් මම මුලින්ම ප්‍රශ්නයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ වැඩසටහනට හොඳ ආරම්භයක්. මොකද සිංහල උගන්වන දරුවන්ට සිංහල භාෂාව පිළිබඳව කියලා දෙන්න ආචාර්යවරයෙක් විදිහට කවිය පිළිබඳව අපිට ටිකක් වෙනස් මානයකින් ටිකක් හොඳ තැනකින් ආරම්භයක් ගන්න පුළුවන් නම් හරි වටි. ඔව් හොඳයි. තිරුවන් සරණයි. අපේ ගරුකටයුතු නුලුවකන්දේ නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සිළු දෙනාගේම විද්වත් සභාවේ අවසරයි. සිංහල කවියත් බුදුදහමත් දෙක එකට ගත්තට පස්සේ මේක තියෙන්නේ ගහට පොත්තත් පොත්තට ගහත් වගේ. ගහක් නැතුව පොත්තක් නැහැ. පොත්තක් නැතුව ගහක් නැහැ. එතකොට මේ සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා බෝසත් අවදියේ ඉඳලම ගත්තට පස්සේ අපිට පේනවා ගාථා පිරිච්චි දේශනාවල් එක සම්පූර්ණ වෙලා තියෙනවා. අපේ නායක හඳුරු දේශනා කරා වගේ අර අපිට නුහුරු ගතියක් තියෙනවා මේ ගාථා කියන එක වෙනයි කවි කියන එක වෙනයි කියලා. බොහෝ විට ගාථාවක තියෙන්නේ පේලි 4යි සිව්පද. කවියක තියෙන්නේ පේලි 4යි. ඒතර සිව්පද වෙනවා. ඒතර ඊට අමතරව
සම්බුද්ධ දේශනාවේ උන්වහන්සේ අර අපේ නායක හාමුදුරුවෝ දේශනා කරා වගේ බෝසත් අවදියේ බෝසතාණන් වහන්සේ මෙලොව බිහිවීමේ සිට සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කර ගැනීම උන්වහන්සේ එතෙන් සිට පිරුණුවන් මංචකයේ දක්වා දේශිත සියලුම දේශනාවල් පරිශීලනය කරනකොට පේනවා ඒ සමස්තයේ තුළම අති ලක්ෂණ වූ මනෝහර වූ ගාථා වලින් පිරීලා තියෙනවා. ඒ සියල්ලම එක තමයි අපි පෝෂණය වෙන්නේ. අපේ භාෂාව පෝෂණය වෙන්නේ. නිසා අපේ නායක හාමුදුරුවෝ දේශනා කරා එක තැනකදී අර පළවෙනි ධර්ම දේශනාව. පළවෙනි ධර්ම දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය හොඳට පරිශීලනය කරනකොට අපිට පේනවා එක පැත්තකින් කර්ණ රසායනයි. අනිත් පැත්තෙන් අර්ථ රසායනයි. අනිත් පැත්තෙන් මේ ජීවිතේ යථා ස්වභාවය. අපි කවුද? අපිට මොකද වෙන්නේ? අපි කොහොමද එන්න ඕනේ? මේ හැම දේ පිළිබඳවම උන්වහන්සේගේ දේශනාවල් කිසියම් ආකාරයකට මේ හුදී ජනයාගේ ඒ වචනේ හරි හොඳයි කියලා මට හිතෙනවා. මොකද ධර්මයේ පිළිබඳව අපි ඇත්තටම දන්නේ නැහැ. නිසා ධර්මයේ නොදන්නා මිනිසුන්ට ජීවිතේ රසවත් කර ගැනීමට එක පැත්තකින් අහලා රස විඳින්න අනිත් පැත්තේ මනස තුල චිත්ත රූපම වගන්න පුළුවන්. ඒ පුළුවන් විදිහට උන්වහන්සේ දේශනා කරනවා. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි පළවෙනි ධර්ම දේශනාවේ තියෙන්නේ. එතකොට අන්තර්ගතය තුළම අපිට පේනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ තණ්හාව හරියට නිකන් වැලක් ගහක එතිලා උඩට ගිහිල්ලා ගහේ සාරයේ මුල් වලින් අරගෙන අවසානයේ ගහත් මරාගෙන වැලබිමට වැටෙනවා. අපිට නිකන් මැවිලා පේනවා මේවා. ඒ නිසා මේ ආකාරයට සම්බුද්ධ දේශනාව හරි රසවත් කවියක්. හැබැයි මේ රසවත් කවිය අපි ගයනවද? ඒ රසවත් කවියට අනුගත වෙලා අපි ඉන්නවද? ඒ කවියත් එක්ක අපි කොහොමද පෝෂණය වුණේ කියන එක අපිට ඉදිරියට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙන ඉඩකඩ. ඔහොම ස්තුතියි. අපිට ඉදිරියේ ලොකු ඉඩකඩක් තියෙනවා දවසේදී. මේ සම්බුද්ධ දේශනාව කවියක් වගේ හිතට හදවතට දැනෙන ඒ දේශනාව ඇත්තටම එතුමා කිව්වා වගේම අපි හරියට ගයනවද? අපි හරියට අවබෝධ කරගන්නවද? ඒ අවබෝධ කරගෙන ජීවිතය නිවැරදි ලෙසට අපි සකස් කරගන්නවද කියන ප්‍රශ්නය තවමත් අපි අතර තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලටත් යම් මට්ටමකින් හෝ පිළිතුරු හොයාගෙන බුදුදහමේ වටිනා තැන් පිළිබඳව අපි හැමදාමත් යාත්‍රා තුලත් කතා කරනවා. අද දවසේ තවත් වෙනස් පැතිකඩකින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙනවා. මම නන්දිකා හෙටිගේ මැතිණියට ආරාධනා කරන්නේ කවියට හුඟක් සම්බන්ධ කෙනෙක්. අපේ වැඩසටහන් ගණනාවකම කවි කියලා කවි ගැන හුඟක් දේවල් කියපු කෙනෙක් නිසා අදත් කවියකින්ම පටන් ගන්නවද? තිරුවන් සරණයි. අවසරයි අපේ නායක හාමුදුරුවන්ගෙන්. ඒ වගේම තරංග ස්තුතිවන්ත වෙනවා මේ සියත කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඉතාමත්ම වටිනා අවස්ථාවක් මේ මොහොත අපට ලබා දීම සම්බන්ධව අද වටිනා මාතෘකාවක් සාකච්ඡාවට භාජනය වෙන්නේ. එතකොට තරංග කවියක් කියන්නම් මම. කවිය සහ බුදුදහම කියන මාතෘකාව යටතේ අපිට ගොඩක් කරුණු අපේ නායක ස්වාමින් වහන්සේ වගේම මේ මෙතිතුමාගෙන් හොඳ ප්‍රවේශයක් අපිට දැනගන්නට ලැබුණා. දැන් අපි දන්නවා අපි අතීතයේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සුපෝෂිත වුණු ජාතියක් හැටියට අපි බෞද්ධයන් හැටියට අපේ ඒකායන අරමුණ වෙන්නේ නිර්වාණ. පසේ බුදු මහරහත් කියන බෝධීන් එකකට අදිෂ්ඨාන තියාගෙන පාරමීදම් පුරමින් අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරනවා. නිර්වාණ මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ බොහොම සරලව ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල් සිත් අයින් කරමින් අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල් සිත වඩමින් හිත පුරුදු කර කර යන ගමන තමයි නිර්වාණ මාර්ගය කියලා කියන්නේ. ඒතර බුදුදහම සහ කවිය කියන මාතෘකාවට එනකොට තරංග මෙන්න මේ කවියෙන් පුළුවන් කෙනෙකුගේ හිතේ කුසල් ශක්තිය ඉස්මතු කරන්න. ඒ වගේම කවියට පුළුවන් අකුසල් ශක්තිය ඉස්මතු කරන්න. අපේ මේ ගුරුතුමා කිව්වා වගේ අපි අහලා තියෙනවා සෙත් කවි. කෙනෙකුගේ හිත තුල කුසල් ශක්තිය ඉස්මතු කරනවා නම් ඒක සෙත් කවියක්. ඒ වගේම මේ කවියෙන් පුළුවන් ඒ කෙනාගේ හිතේ අකුසල් ශක්තිය ඉස්මතු කරන්න. ඔන්න එතෙන්දී අපි කියනවා ඒක වස් කවි කියලා. දැන් කවියක් කියලා කියන්නේ ඕනම කෙනෙකුගේ ගායනා කරන කෙනාගේ වගේම අහන කෙනාගේ හිත තැම්පත් වෙනවා. හිතයි ශ්‍රවණ ඉන්ද්‍රියයි දෙක මනාව සම්බන්ධ වෙන එක තමයි පුතේ කවියක් කියලා කියන්නේ. මේ හිතයි ශ්‍රවණ ඉන්ද්‍රියයි දෙක සම්බන්ධ වෙනවා
කවිය තුලින් ඒ හරහා යම් භාෂා මාධ්‍යයක් උපයෝගී කරගෙන මේ කිනාගේ හිත තැම්පත් කරනවා. යම් රාගයේ කොටසකුත් ඉස්මතු වෙනවා කවිය රසවින්දනයේ තුල. එතකොට දැන් අපි හිතමු දරුණු ලෙඩෙක් ඉන්නවා. රෝගාතුර වෙලා. දැන් අපි පුංචි කාලෙත් මට මතකයි අපි ලෙඩ වෙනකොටම අපේ අම්මලා අපේ ආච්චි අම්මලා සෙත් කවි කියන. ගොඩක් වෙලාවට පත්තිනි මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. වගාවට, කුඹුරට, හේනට ඒ වගේම අපිට විපතක් කරදරයක් වුණා. දරුවන්ට. මෙතෙන්දි කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ගුරුවරයාණන් වහන්සේ උන්වහන්සේගේ නික්ලේශී නාමයේ ශක්තිය. උන්වහන්සේ පුරපු පාරමී ශක්තිය රෝගියාගේ හිතට සම්බන්ධ වේවා කියලා අපි හිතනවා. අදිෂ්ඨාන තියෙන. පත්තිනි මෑණියන් වහන්සේගේ කුසල් ශක්තිය උන්වහන්සේගේ හිතේ තියෙන කුසල් ශක්තියත් මේ රෝගී වෙච්ච කෙනාගේ හිතට සම්බන්ධ වේවා කියලා අදිෂ්ඨාන තියෙනවා. කවිය කියන කෙනාගෙත් දැන් පිරිසක් ඉන්නවනේ හැම දිනාගෙම හිතේ කුසල් ඉස්මතු කරලා. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැතුව භව සංසාරේ අපි කරපු ටික අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. අන්න ඒ ශක්තියින් එකතු කරලා රෝගී වෙච්ච කෙනාගේ හිතට සම්බන්ධ වේවා. මේ රෝගී පුද්ගලයාගේ හිතේ කුසල් ශක්තිය ඉස්මතු වේවා. ඒ දැන් රෝගී වෙලා ඉන්නේ. එතකොට හිතේ රෝගියාගේ ඉස්මතු වෙලා තියෙන අකුසල් ශක්තිය. හිතේ අකුසල් ශක්තිය රූපයට සම්බන්ධ වෙලා වේදනාවක් ඇති කරන මොහොත. ඔන්න මෙතනදී මේ කවිය හරහා මේ සියලු කුසල් පාරමී දහරාව මේ රෝගියාගේ හිතට සම්බන්ධ කරලා ඒ හිතේ කුසල් ටික ඉස්මතු කරනවා. මෙන්න මෙතෙන්දී රෝගියා සුවපත් භාවයට පත් වෙනවා. ඒ අර ශක්තියෙන් රෝගියාගේ හිතේ කුසල් ශක්තිය ඉස්මතු වෙනවා. දැන් අපිට ගොඩක් එහෙම කවි තියෙනවා තරංග මම කවියක් ගායනා කරන්නම්. මේක මේ පත්තිනි ශාන්ති කවියක්. ඇද්ද අනසක නරලොවට වැඩි තෙදැති පාතිනි දෙවියනේ සුද්ධ කර රඹ තොරණ සරසා මල් පහන් පුද කරමිනේ යුද්ධ වසවතු පරදවා සිට වැඩිය මුනි රජ විලසිනේ සිද්ධ පාතිනි හරින් පිරිපත සියලු දොස් දුර හරිමිනේ. දැන් මේ සාමූහික කුසල් ශක්තියක් ඉස්මතු කරන රෝගියා තුල. ඒතර මෙන්න මේ බුදුදහම සහ කවිය අතර මෙන්න මේ විදිහට කෙනෙක්ගේ හිත තුල කුසල් ශක්තිය ඉස්මතු කරවලා ඒ කෙනාව නිර්වාණ මාර්ගයට යොමු කරවන්න මහා ශක්තියක් තියෙනවා. මනා සබඳියාවක් තියෙනවා කියන එකයි තරංග මට කියන්නේ. හොඳයි. අපිට කවිය පිළිබඳව කවිය විවිධ පැතිකඩයන් පිළිබඳව බුදුදහම හා ආශ්‍රිතව ඒ හා බඳුණු තවත් වටපිටාවන් පිළිබඳව කතා බහ කරමින් උගක් දේවල් බෙදා හදා ගන්න අද දවසේ ඉඩකඩක් ලැබිලා තියෙන වෙලාවක ඔබට අපි සමග මොමලෙන්ගතු රැඳිලා ඉන්න කෙනාට වැඩසටහන් 100 200 පහු කරගෙන බොහෝ දුර ගමනක් ඇවිල්ලා තියෙන වෙලාවක විශේෂයෙන්ම අපි හැමදාම ඔතගේ සිහිපත් කරන්න ඕන මේ මාධ්‍ය ජාලයේ මෙලෙසින් ඔබට යහපත් දේ තිළින කරන්න අපිට හැමදාමත් උපදෙස් දෙන හැමදාමත් මේ සඳහා තමන්ගේ කැපකිරීම කරන ගරු සභාපතිතුමන් රොෂන්ත කාර්යප්‍රමුඛතුමා ඒ වගේම ප්‍රියන්ත කාර්යප්‍රමුඛතුමා මෙහි උපදේශකත්වය ලබනවා සියත මාධ්‍ය ජාලය තුල එතුමාගේ සංකල්පයක් විදිහට තමයි මීට වසර ගණනාවකට පෙර යාත්‍රා වැඩසටහන ආරම්භ වෙන්නේ. එදා ඒ පටන්ගත් වැඩසටහන මොන බාධකයාවත් නොසෙල්වි නොකැඩී දිනපතාම එහෙම නැත්නම් සතිපතාම ඔබට සමීප කරන්න උත්සාහයක් ගන්නවා එතුමන්ලා ඒ වගේම සිත සමස්ත කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම මේ වැඩසටහනේ ආරම්භයේ පටන් අද දක්වාම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරන සජීව බාලසූරිය මහත්මයාගේ සුවිශේෂී කැපවීම මේ සියලු සම්පත්දායකයන් ඒකරාශී කරගන්නට මේ වැඩසටහන සඳහා සියලු නිර්මාණශීලී කටයුතු කරන්නට ඔහුගේ දායකත්වයත් එක්ක තමයි මේ වසර ගණනාවක් පුරාවට මේ පවත්වාගෙන එන්නේ. ඉතින් ඒ සමගම අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී අපෝ හැමදාමත් ධර්මන මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ජීවිතයේ පුංචි වදයක් එකතු කරගන්න අපේ ප්‍රේක්ෂකාගාරයට අපේ ගෞරවනීය ආචාර්ය පුදු කරන්නත් මේ මොහොතක් කරගනිමින් අද දවසේ අපි කතා බහ කරන බුදුදහම සහ කවිය කියන තේමාව ඔස්සේ සුවිශේෂී කතා බහක යෙදලා ඉන්න මොහොතක විරාමයට ගිහිල්ලා ආසනින්ම මම
ළඟට ආරාධනා කරන්නේ ඔබට මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා අපි තවත් පුතෙකුට ආරාධනාවක් ලබා දුන්නා කියලා. ඔහුත් පද්මාවති මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිතිජ තාරක පුතාට මම ආරාධනා කරන්නේ අද දවසේ අපේ මාතෘකාවට ගැලපෙන තවත් ගීත කවිය ගැන කතා බහ කරන මොහොතක කවි දෙකකින් අපිව සනසලා අපේ කතා බහට එයත් උපකාරයක් බවට පත් වේ කියන විශ්වාසයත් එක්ක අපි සිජිතට ආරාධනා කරනවා ඒ කවිය දැන් ගයන්නට මේ විදිහට. කුරිරු ගොර සපුන්ගේ දලාගෙහි විසය මදුරු මැසි කැලන්ගේ තුඩාගෙහි විසය රුදුරු නුහුසුවන්ගේ වලාගෙහි විසය නපුරු දුදනන්ගේ සියලගේ හිම විසය නොමින් ලොව නොයෙක් දේ පෙනෙනා ඇසට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට අනුන් දොස් පෙනෙයි අනුවන දනන් හට එමෙන් සිය නුගුණ නොපෙනෙයි කිසිම විට. සිජිත පුතාට බොහොම උපදේශකාත්මක කවි දෙකකින් අපිට තවත් පැතිකඩක් පිළිබඳව කතා බහ කරන්න හොඳ ඉඩක් ලබා දෙනවා වැඩසටහන තුල. මට මතක් වෙනවා අපේ හඳුන්නේ මම සාමාන්‍ය පෙළ ලියනකොට සිංහල උත්තර පත්‍රයට මේ මුලින් කියපු කවියත් අරගෙන බොහොම අපූර්ව රචනාවක් ලියන්න මට යම් කල්පනාවන් ටිකක් එකතු වුණා. ඒ පාසල් කාලේට අපිව අරගෙන ගිහපු ඒ කවි දෙකත් එක්කම ඒ උපදේශකාත්මක කවි පිළිබඳව යම් පුංචි පැහැදිලි කිරීමක් කරලා අපේ හඳුන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල කවියට කොහොම තැනක්ද ලබා දීලා තියෙන උන්වහන්සේගේ දේශනාත් එක්ක අපි කවිය ගැන තවදුරටත් මොනවද කතා කරන්න පුළුවන් කියන පැත්තට ආවොත් හොඳයි. අර කවි දෙක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගෙන. තරංග මහත්තයා දැන් අපේ රටට බුදුදහමේ ආభాෂය ලැබුණාට පස්සේ තමයි අපේ සාහිත්‍ය පෝෂණය වෙන්නේ. ඒකට විවාදයක් නැහැනේ. එතකොට ඒ සාහිත්‍ය මුල් කාලවල අපේ රටේ බුදුදහම බුදු සිරිත බෝසත් සිරිත ශ්‍රාවක චරිත මේවා ලියුනේ කවියෙන් තමයි. ඒ නිසානේ අර පෙදෙන් බුදු සිරිත කියන ප්‍රසිද්ධ වචනේ ආවේ කවිපදේ ආවේ. මුල් කාලේදී ගද්‍යයෙන් ලිව්වා වගේම පද්‍ය මිශ්‍ර කරා. එතකොට ගද්‍ය පද්‍ය දෙකම මිශ්‍රවත් ලිව්වා. පස්සේ ඒවට අපි කියනවා සාමාන්‍ය මේ උපදේශාත්මක කවි ඇතුල් කරා ධර්මීය විස්තර කරන තැන්වලට. ඒක අපේ අවසරය අපේ හඳුනන දැන් විශේෂයෙන්ම ඒ කාලේ අද වගේ පොත්පත් බහුලව හැමෝටම කියවන්න ඉඩකඩක් තිබුණේ නැහැ. එතකොට කෙනෙක් කියවන එකක් බොහෝ පිරිසක් අහගෙන ඉන්නේ. ඒ කර්ණ රසායන බව එකතු වෙන්නත් මේ වටිනාකමක් ශ්‍රුති ගෝචර රටාවෙන් ලිව්වේ මුල් කාලේ ඒවා දැන් ඔය සද්ධර්ම රත්නාවලිය පූජාවලිය ඒ වාගේ කෘති ලියුනේ ඇත්තටම අහගෙන ඉන්නවයි. බණමඬුවේ එක්කෙනෙක් මේ ලයාන්විතව මේක ගායන ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා, අනිත් අය අහගෙන ඉඳලා සාදුකාර දෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති කරවන්න උචිත ශෛලියකින් තමයි ඒකට අපි කියන්නේ ශ්‍රුති ගෝචර රටාව කියලා. ඒකෙන් තමයි ලියුනේ. දැන් මට කියන්න ඕනකම තිබුණේ අර පුතා ගායනා කරපු කවි දෙක ඇතුළත් වෙන්නේ උපදේශාත්මක කවි වලට. එතකොට මේ සමාජයට උපදෙස් දීම සඳහාම ලියවුණු කවි පොත් තියෙනවා. ලෝ වැඩ සංගරාව සුභාසිතේ වගේ ඒවා. ඒ වගේ ගද්‍ය නෑ. තනිකරම තියෙන්නේ පද්‍යමයි. ඒ පද්‍ය සියල්ලකින්ම කරලා තියෙන්නේ සමාජයට උපදේශයක් දෙන්න, සමාජය හදන්න. එවැනි කවි දෙකක් තමයි ඔය ගායනා කළේ. ඊළඟට මේ තරංග ඔබ මතු කරන ප්‍රශ්නේ හරි වැදගත්. මේක විශේෂයෙන්ම අද මේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාත් කවි බණ කියනවා. ලොකු හාමුදුරුවෝ කියනවා සමහර වෙලාවට. මාධ්‍ය ඒකට හරි කැමැත්තකුත් දක්වනවා. ඒ නිසා ඇතැම් වෙලාවට පෝය දිනේදී පැයක්මාරක් කවි බණ දේශනාවක් සඳහාත් වෙන් කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවන් වහන්සේ මේ කවිය සම්බන්ධව කරලා තියෙන දේශනා මොන වගේවද කියන එක ගැන
අපි ටිකක් අවධානය යොමු කරන එක හොඳයි. මම මේ වෙලාවේදී මතක් කරන්න කැමති අංගුත්තර නිකායේ තියෙන කවි සූත්‍රය. කවි සූත්‍රය කියලා වෙනම සූත්‍රයක්. වෙනම සූත්‍රයක් තියෙනවා. සූත්‍රේ නම කවි. එතකොට උන්වහන්සේ ඒකේ කවියෝ 4 දෙනෙක් ගැන සඳහන් කරනවා. එක්කෙනෙක් තමයි චින්තා කවි කියන කෙනා. චින්තා කවි කියලා කියන්නේ හිතලා කවි කියනවා. කවි හදනවා. ටිකක් දැන් අපිට පුළුවන් ටිකක් හිතවන කවි කියලා කියන්නේ ඒක නේ. හිතවන කවි නෙවෙයි. ටිකක් හිතලා කල්පනා කරලා මේ කවි පදයක් දෙකක් ලියනවා. අපි වාගේ. දැන් අපිට බෑනේ දැන් මට තරංග කිව්වොත් එහෙම හාමුදුරනේ හිතවන කවියක් කියලා මට මේ හිතවන කවි කියන්න බෑ. හිතවන කවි කියලා කියන්නේ ක්ෂණිකව ඒ වෙලාවේ ඉදිරිපත් කරන ඒවා. හැබැයි අපි කලුම් මහත්තයට පුළුවන්. පස්සේ අපි කියමු. බලමු අපි. ඒ අවස්ථාවත් උදා කරගන්න. මේ එතකොට මේ චින්තා කවි කියලා කියන්නේ ටිකක් කල්පනා කරලා හිතලා කාලය අරගෙන කවි ලියන කවි කියන අය. අනිත් එක්කෙනා තමයි සුත කවි. සුත කවි කියලා කියන්නේ මේ අනිත් අයගේ කවි වලට ඇහුම්කන් දීලා. අද කාලේ හැටියට නම් අනිත් අය මේ කවියෝ ලියලා තියෙන කවි පොත් කියවලා කවි කියවලා ඒත් ටිකක් කාලය අරගෙන කවි ලියනවා කියනවා. මොකද සුත කවි කියන්නේ මිතින් අහපු කෙනානේ. අහලා කවි කියනවා. අනිත් එක්කෙනා තමයි අත්ථ කවි. අත්ථ කවි කියලා කියන්නේ එක් අර්ථයක් හිතාගෙන කවි කියනවා හෝ ලියනවා. අපි කියමුකෝ දැන් ළමා අවදිය ගැන කියන්න ඕන නම් ඒ ළමා අවදිය ගැන විතරයි වෙන මොකුත් නැහැ. ඒක පිළිබඳවම කවි ලියනවා කියනවා. ඒක අර්ථයක් සඳහා කවි කීම හෝ ලිවීම කියමුකෝ. 4 වෙනි එක්කෙනා තමයි අර තරංග දැන් කියපු එක්කෙනා පටිභාන කවි. පටිභාන කවි කියලා කියන්නේ ක්ෂණිකව ඒ වෙලාවේ අවස්ථාවේ හැටියට කවි පද නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් කෙනා. තරංග මේ හොඳ සිද්ධියක් තියෙනවා වංගීස හාමුදුරුවෝ පිළිබඳව. වංගීස හාමුදුරුවෝ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන සාකච්ඡාවක යෙදලා ඉන්නකොට උන්වහන්සේ අනුශාසනා කරනකොට වංගීස හාමුදුරුවෝ පැත්තක ඉඳලා අනුශාසනාව අවසන් වුණාට පස්සේ නැගිටලා බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා කියනවා ස්වාමීනි මට අවසරයක් දෙනවා නම් ඔබ වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන කරපු කතිකාව පිළිබඳව මට කවියෙන් විස්තරයක් කරන්න. ගාථාවෙන් විස්තරයක් කරන්න ඉඩ දෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා බොහොම හොඳයි වංගීස කියලා. විශාල ගාථා ප්‍රමාණයකින් ඒ අවස්ථාව වංගීස හාමුදුරුවෝ ඉදිරිපත් කළා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අනිත් හාමුදුරුවන්ගේ දැන ගැනීම සඳහා වංගීස ඔබ කල්ැතුව සූදානම් වෙලා ආවද ඔබට මේ සංඝ සභාවට කියලා. එතකොට වංගීස හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමීනි මමත් මේ අනිත් හාමුදුරුවෝත් එක්කම ඇවිල්ලා වාඩි වුණා. මට හිතුණා ඔබ වහන්සේ එක්ක මේ කතිකාවට සම්බන්ධ වෙලා ඉවර වෙනකොට මේ මම දැකපු දේ සම්බන්ධ වෙච්ච අවස්ථාව ගැන කවි කීපයක් කියන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා වංගීස හාමුදුරුවෝ මේක ඒ වෙලාවෙම නිර්මාණය කරලා කිව්වේ කියලා. අවසානයේදී බුදුහාමුදුරන් වහන්සේ වංගීස හාමුදුරන්ට කියනවා වංගීස ඔබට තව තවත් හිතිවන ගාථා කීමේ ශක්තිය ඇති වේවා කියලා. බලන්නකො බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය. මේක තියෙන්නේ වංගීස සූත්‍රයේ. ඉතින් මම මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ කවිය ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ කවිය අගය කළා. හැබැයි තරංග මහත්තයා මජ්ක්‍ධිම නිකායේ දීඝනිකායේ සමාවෙන්න මජ්ක්‍ධිම නිකාය නෙවෙයි දීඝනිකායේ තියෙනවා සීලඛණ්ඩ වග්ගයේ ස්වාමීන් වහන්සේලා වෙන අපට ප්‍රධාන වශයෙන් චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා සීලය කොටස් තුනකට බෙදලා. ඒකේ මජ්ක්‍ධිම සීල කියන කොටසේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේ ජීවන වෘත්තියක් සඳහා ගාථාව කවිය අපි අද කතා කරන කවිය යොදා නොගත යුතුයි කියලා. ඔන්න ඕක තමයි ඔය ගොඩක් දෙනෙක් මේ කවිය පිළිබඳව හාමුදුරුවන්ට කවි කියන්න හොඳද? හාමුදුරුවෝ කවි කියනවාද? අපිට නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා කියලාත් කියලා තියෙනවානේ. කියලා එහෙම තර්ක ඉදිරිපත් කරන්නේ. ඒකයි මම මේක පැහැදිලි කරන්නේ. දීඝනිකායේ මේ සීලඛණ්ඩ වග්ගයේ තියෙන දේශනාව. එතන උන්වහන්සේ සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලා කවිය ආදායම් උපයන මාර්ගයක් නොකර ගත යුතුයි කියලා. ඊළඟට සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ තියෙන අනාගත භය කියලා සූත්‍ර දෙකක්.
ඔය පොත් දෙකේම තියෙනවා. අංගුත්තර නිකායෙත් තියෙනවා, සංයුක්ත නිකායෙත් තියෙනවා. අනාගත භය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතුව ඉන්න අනාගත කාලයේදී ඇති වෙන භයක්. ඒ සූත්‍ර දෙකේ සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේ කවි ගායනා නොකළ යුතුයි කියලා. ඇයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ අනාගත කාලේ වෙනකොට ස්වාමින් වහන්සේලා ධර්මයේ පරිශීලනය කිරීම පැත්තක තියලා එක් එක්කෙනාගේ කවි පරිහරණය කරලා ඒවා කොපි කරලා අනුකරණය කරලා ස්වාමින් වහන්සේලා බණ පොතක් කියවන්නේ නැහැ, පරිශීලනය කරන්නේ නැහැ. කවි වලට පටන් ගන්න කවි කියන්න පටන් ගන්නවා. ඒකටත් පාවිච්චි කරන්නේ ධර්මයේ නෙමෙයි, වෙන වෙන අයගේ කවි පාවිච්චි කරලා ආම්දුරෝ කවි කියන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා අනාගතයේදී ස්වාමීන් වහන්සේලා ධර්මයෙන් ඈත් වෙනවා මේ කවියට ගියාම කියලා. ඒ නිසායි මේක ස්වාමීන් වහන්සේලා නොකළ යුතුයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ පව් සිද්ධ වෙනවවත් එහෙම එකක් නෙමෙයි. නැවත මම කියන්නේ යම් කෙනෙක් කවිය භාවිත කරනවා නම් ස්වාමීන් වහන්සේ නමක් මේක පාවිච්චි කරනවා නම් තරංග මහත්තයා පාවිච්චි කළ යුත්තේ ධර්මයේ sannivedanaya කිරීම සඳහා මිසක් වෙන මේ රස ජනනය කරන්න වෙන දේවල් මිනිස්සුන්ගේ ශක්ත බව ප්‍රවර්ධනය කරන්න එහෙම නැත්නම් තමන්ගේ කවි ශක්තිය ඉස්මතු කරගෙන ඒක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා නොවේ. ඒක තමයි දහමේ තියෙන සත්‍යය. බොම්බෙන් අපේ හඳුරන්නේ කවියක් කියන්න එහෙම නැත්නම් අපේ හඳුරගෝ කියන පටිභාන කවි පිළිබඳව අපේ ශ්‍රී නාමයකුත් තියෙන කැලු මහත්මයාට හැකියාවක් තියෙනවා කියලා කියපු නිසා කතාබහ ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ මොහොත ගැන කවියකින් පොඩි දෙයක් මතක් කරොත් ඉති වෙන කවියකින් යමක් කිව්වොත් හරි වටේ කියන මට හිතෙනවා. අවිදු ආඳුර දුරු කරවන සියතට මල් පුදයේ සියලු පැතුම් ඉටු වෙන්නට ආසිරි මල් සලයේ මල්වරු සාවැසී වැහැලා සියත සුවඳ කරයි අවිදු අඳුර දුරු වී සිත් මල් සුවඳ කරයි. අපේ සම්බුද්ධ දේශනාවත් එක්ක අපි දැන් හොඳ ගමනකට ඇවිල්ලා ඉන්නේ. අපේ හාමුදුරුවෝ එක පැත්තකින් කතා කළා මිහිඳු මහරහතන් වහන්සේ නිස්සක පවුවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමා හමු වෙච්ච වෙලාවේ දේශනා කරේ ගාථාවක්. අපි ඔක්කොම දන්නවා. පොසොන් සඳට මේ ගාථාව හොඳට ඇහෙනවා. එතකොට රජ කෙනෙකුට ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කරේ? මං හිතන්නේ අපේ ඥානවල අපේ ඇඟේ තියෙනවා කවිය කියන්නේ. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මේ එතකොට මෙහිම මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ගාථාවක් දේශනා කරලා මේ රජතුමා ඇතුළු පිරිස තමා වෙත නතු කරගත්තා. ඔය වගේ අපූර්වට සම්බුදුරජාණන් වහන්සේ ගියපු මඟ තමයි අපේ මහා ශ්‍රාවක පරපුර ගිහිල්ලා තියෙන්නේ. අපිට ඒක හොඳට පේනවා. ඊට උන්වහන්සේගේ දේශනාවල ධම්මපදයේ ගත්තොත් ඒක තනිකරම තියෙන ගාථා. ඒ ගාථාවල තියෙන්නේ හරි අපූර්ව දහම් පද. අද අපි වන් විදුලියේද රූපවාහිනියේද අහපුවම හිතෙනවා මේ සබුද්ධික මනසක් තියෙන මේ මිනිසුන්ටද මේ හඬ ආමන්ත්‍රණය කරන්න කියලා. හඬ ආමන්ත්‍රණය කරන. මුහුණු පොතට ගියාම මුහුණු පොතේ තියෙන්නේ මොනවද කියලා හිතෙනවා.
අපේ තරුණ තරුණියෝ දවස ගෙවන තාලේ අපේ දුවල පුතාලා දැක්කාම හරි දුක හිතනවා අනුන්ගේ දුක් තමන්ගේ දුක් බවට පරිවර්තනය කරන්න. හැබැයි අපිට පුළුවන් නම් මේ හැම දිනාටම පොඩ්ඩක් අපේ අර කවියන් කියලා ඒ කවියෝ කවි ලියලා තියෙන ආකාර පරිශීලනය කරලා ඇත්තටම මේ හැම කවියකම කවි නිර්මාණ අපට හම්බ වෙනවා. දැන් ධම්මපදයේ ගත්තොත් ධම්මපදයේ අපේ බුදුරජාණන් වහන්සේගේ කවි ගත්තම අපට හරි ලස්සන අදහස් එනවා. අවසරයි අපි හඳුනන අර භික්ෂු ප්‍රාතිමෝක්ෂේ මට අර පුබ්බකිච්ච පුබ්බකරණ කියන එක පොඩ්ඩක් මතක් වුණා. ඒකට හේතුව තමයි මේ පුබ්බකිච්ච පුබ්බකරණ හඳුන්වා දෙන්නේ ගාථාවලින්. සම්මච්ඡනී පදීපෝච උදකං ආසනේනසච උපෝසතස්ස ඒතානි පුබ්බකරණන්ති උච්චති. මේ උපසපන් ස්වාමින් වහන්සේලා පෝයකට එනකොට සූදානම් කරලා තියෙන ඕන දේවල්. පැන් ටික ගෙනල්ලා තියන්න, බිම පිරිසිදු කරලා තියන්න, පහන් දල්වන්න. මේවා අපේ ගෙදරක අපේ උදෑසන සිරි කතනේ අපේ අම්මා සිරි කතනේ බිරිඳ මේ ටික අපේ ගෙදරත් වෙන්න ඕනේ. ඇය උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. ගෙදර තියෙන පුදුමහත් සියලු කටයුතුත් එක්ක ඇගේ අවදිවීම තමයි මේ ලස්සන අපි වගේ දරුවෝ බිහි වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා මේ පුබ්බකිච්ච පුබ්බකරණ ඊගාවට බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව තුළ තියෙනවා මේ නිර්වාණගාමී වගේම මේ සාමාන්‍ය ජීවිතය ගත කරනට එදිනෙදා අපට හරි ලස්සනට ජීවිතය ගත කරන්න කියලා දීලා තියෙනවා. යතාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුනේ බහුං එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං. ලස්සන මල් මාල හදන මාලාකාරේ ලස්සන තියෙන සුවඳ තියෙන මල් අරගෙන විතරයි ලස්සන මල් මාලයක් හදන්නේ. එතකොට තමයි මල් මාලේ ලස්සන, එතකොට තමයි මේ මල් මාලය සුන්දර. ඒ නිසා මිනිස්සු සිල්වත් බවින්, ගුණවත් බවින්, ඥානවන්ත බවින්, ප්‍රඥාවන්ත බවින් සුවඳ වෙනකොට මිනිස්සුත් මල් වගේ, මිනිස්සුත් මල් මාල වගේ. ඉතින් මේ හැම එකකින්ම අවසානයේ ගේන්නේ මෙලව ජීවිතය මිනිස්සු සැපවත් කරගන්න, පරලොව ජීවිතය සැපවත් කරගන්න. ඔබ කෙලසකද මේ සම්බුදු දහමයි කවියයි අපේ ජීවිතයට එකතු කරගන්න. මේ දෙක වෙනස් කරන්න බෑ. තරංග මහත්තයා මේ දැන් මේ කලුම් මහත්තයා ලව්ව මේ හිටියන කවියකුත් කියවපු වෙලාවේ මට මතක් වුණා මේ සංස්කෘත සාහිත්‍යයේ හරි රසවත් දේවල් තියෙනවා. මේ ක්ෂණිකව කවි නිර්මාණය කිරීම සම්බන්ධව ඒවා අපේ සාහිත්‍යයේ තියෙනවා. දැන් සංස්කෘතකාර ඒගොල්ලෝ කියනවා කවි කරෝති කාව්‍යානි රසංජානාති පණ්ඩිතः කියලා. කවිකාරයෝ කවි ලියනවා කියනවා. හැබැයි රසය හඳුනා ගන්න සමත් වෙන්නේ පණ්ඩිතයින් පමණයි කියලා. ඉතින් මම මේක මතු කරන්නේ අපේ රටේ ඕනතරම් මේ ධම්මපදය ඒක බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන්නේ. ධම්මපදයෙන් තමයි ගොඩක් බණ කියන්නේ. ඊළඟට අපේ දහම් පාසල් පොත්වල තියෙනවා, පාසලේ පෙළ පොත්වල තියෙනවා බුද්ධ ධර්ම විෂයට ධම්මපදේ ගාථා. ඊළඟට අපි මල් පහන් පූජා කරන්න ගියාම ගාථා තමයි කියන්නේ. කී දෙනෙක් මේවා මේ එළඹගත් සිහියෙන් යුක්තව කියවනවාද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඔය කියනවා ඉතින්. දැන් පුරුදු වෙලා තියෙන ඒවා කටපාඩම් කරලා කියනවා. පුරුදුයි කියනවා. පළවෙනි කාරණේ කවියක ගාථාවක රසය විඳින්න පුළුවන්කම ලැබෙන්නේ ඒක පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුටයි. අර්ථ රසයත් හොයාගෙන යන්න ඕනේ. ශබ්ද රසයයි දෙකම ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තා ඒකයි අර සංස්කෘතකාරයෝ කියන්නේ රසංජානාති පණ්ඩිතः. ඥානවන්තයෝ තමයි රසය හඳුනාගන්නේ කියලා. ඉතින් ඒක පළවෙනි කාරණේ. ඊළඟ එක තමයි ඔය සංස්කෘත සාහිත්‍යයේ ප්‍රසිද්ධම කවියට ආදරය කරපු රජුරෝ තමයි භෝජ රජුරෝ. භෝජ රජුරුවන්ගේ මේ ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේම ප්‍රසිද්ධ කවියෝ 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඔය කාලිදාසුන් හෙත් ඉඳලා තියෙන එක තමයි. ඉතින් එක අවස්ථාවකදී භෝජ රජුරෝ මේ කවිය අහන්න හිතිලා
රාජ සභාවේ අය කියනවා එහෙනම් කවියක් කියමුකෝ කියලා. කිව්වහම දැන් හිටවන කවිනේ. දැන් මෙතෙන්දි කිව්වොත් එහෙනම් අපිට කියන්න බෑනේ. කැලුම් මහත්තයා නම් කොහොම හරි කියයි. හැබැයි අපිට කියන්න බෑ. මම දන්නේ නැහැ ටීචර් පුළුවන්ද කියලා. අපි අහලා බලමු නේද පුළුවන්ද කියලා. එතකොට දැන් භෝජ රජුරොත් මේ හිටි ගමම්ම එක පැත්තකින් පරීක්ෂණයක් වෙන්න ඇති මේගොල්ලෝ කවියෝ කියලා කියනවා. ඇත්තටම මේගොල්ලෝ කවියෝද කියලා බලන්න ඉපෙයි. කිව්වා කවියක් කියන්නේ කියලා. දැන් එක එක්කෙනා ටිකක් මූණවල් බලලා ඒ බලනකොට එක්කෙනෙක් කිව්වා රාජාභිෂේකයේ මදවි වලායා කිව්වා. රජුරෝ නිකන් සිංහාසනේ ඉන්නවා අභිමානවත් තේජස්වී ස්වරූපයෙන් කියලා කිව්වා. දැන් අනිත් එක්කෙනා මොනවද කියන්නේ? හරිද? ඊට පස්සේ වටපිට බලනකොට මේ වතුර කල අර පිත්තල කල වගේ වෙන්නේ ඉතින් අරගෙන ඉහළ මාලේ කාන්තාව යනවා දැක්කා. හරිද? එතකොට ඊළඟ එක්කෙනා කිව්වා අර කලයක් එක්කෙනෙක් අතින් වැටෙන්න ඇති සමහර විට නේද? හස්තාච්‍යුතෝ හේම ඝටෝ යුවත්‍යා කිව්වා. මේ කල අරන් යන කාන්තාවක් අතින් එක කලයක් අතෑරුණා කිව්වා. හරිද? තුන්වෙනි එක්කෙනා කල්පනා කරලා කිව්වා සෝපාන මාර්ගයේ ප්‍රකරෝති සබ්දං කිව්වා. උඩ පඩිපෙළේ ඉඳලා පෙරලි යනවා පිත්තල කලේ. ශබ්ද නගනවා කිව්වා. කාලිදාසත් බැලුවා මාත් කවියෙක්නේ. කාලිදාස කිව්වා ටන් ටන් ටටන් ටන් ටටටන් ටටන් ටන් කිව්වා කලේ පෙරලින සද්දේ. එහෙමයි කවියෝ. අපේ රටේ එකක් තියෙන එකක් නේ ගොඩක් තියෙනවා. එකක් මම කියන්නේ නැත්තම් මේක මේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන එකක් නේ. මේ මම අහලා තියෙනවා මේ අපේ රටේ ওই මේ අලව්වේ සිරිවර්ධන කියලා කවියෙක් හිටියන මම දන්නේ තවම ජීවිතුන් අතර ඉන්නවද කියලා හිටිවන කවියෝ. අලව්වේ සිරිවර්ධන උන්නේ යාළුවොත් එක්ක කවි මඩුවකට ගිහිල්ලා හැබැයි ඒගොල්ලෝ ආපහු ඇවිල්ලා සාද කරනවනේ සාද පවත්වනවනේ ඉවර වෙලා ඇවිල්ලා. ඉතින් ඒ කාලේ අර සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ තිබුණා මේ අරක්කු බෝතල් දෙකකට වඩා ගෙනියන්න බෑ. නීතියක් තිබ්බනේ. හාල් පොළොවේ මොනවද දාලා තිබ්බනේ. වැඩි හිටියෝ දන්නවා. ඉතින් යාළුවෝ බෝතල් 3ක් සිරිවර්ධනගේ ඇඳ ASCII හංගලා ගිහිල්ලා. ඉතින් කවි මඩුව ඉවර වෙන්නත් කලින් පොලිසිය ඇවිල්ලා කවි මඩුව වට කරා. වට කරලා සිරිවර්ධන උන්නේ අත්අඩංගුවට ගත්තා. මොකද්ද වැරද්ද? අරක්කු බෝතල් 3ක් ඇඳ ASCII දාලා තිබිච්ච එක. ඔත්තුවක් ගිහලා පොලිසිය මෙයාව අත්අඩංගුවට ගත්තා. පවවදා පොල්ගහයල උසාවියට ඉදිරිපත් කළාලු. අලව්වනේ පොල්ගහයල උසාවියට ඉදිරිපත් කළාලු. ඉදිරිපත් කළාම නඩුකාරයා අහලා දෙනවා තමාගේ රැකියාව මොකද්ද? ස්වාමීනි මං හිටිවන කවියෙක් කිව්වා. ඇත්තද කියලා වල. ඔව් කිව්වා. එහෙනම් හිටිවන කවියක් කියමු බලන්න කිව්වොත් නිදහස් කරනවා. මෙයා කිව්වලු බෝතල් 3 තියාගත්තා කියලා කිව්ව වැරද්දකට එන්න උනා අද දවසේ පොල්ගහවෙල උසාවියට කියලා. තමා නිදොස්කොට නිදහස් කරනවා. කවිය ඒ වගේ නේද? හුඟක් තැන් වලට වෙනස් විදියකට හොඳ විදිහකට යොදා ගන්න ඉඩකඩක් තියෙනවා. අපි හොඳට දැන් අර ඔබ වහන්සේ ඉස්සල්ලා අර කියපු කාරණාත් එක්ක දැන් කවි ගායනා කිරීම භික්ෂුන් වහන්සේලාට තහනම් කරලා නැහැයි කියන කාරණාව පැහැදිලි වුණානේ. බුදු පියාණන් වහන්සේත් කියලා තියෙන්නේ මේක මේ මුදල් හම්බ කරගෙන එහෙම නැත්නම් ලාභ ප්‍රයෝජන බලාගෙන මේ කවි ගායනා කරන්න එපා කියන කාරණාව. එතකොට වර්තමානයේදී අපිට මේ දකින්න දේවල් එක්ක ප්‍රශ්නකාරී තැන් වැරදි තැන් මුකුත් මුණ ගැහෙනවද වර්තමානයේ කියන තරමටම මේ කවියත් එක්ක යම් දේවල් ගනුදෙනු කරනකොට තියෙනවා. ඒ කියන්නේ මෙහිමයි තරංග මහත්තයා. දැන් ඇත්තටම වැත්තෑවේ හාමුදුරුවෝ තමයි මේ බණ කවියෙන් ලියපු කෙනා. එහෙමයි. අපිට හම් වෙන අන්තිම කෙනා මං හිතන්නේ. හැබැයි වැත්තෑවේ හාමුදුරන්ගෙන් පස්සේ කවියෙන් බණ කිව්වේ සීමලංගපේ ගුණරතන නායක හාමුදුරුවෝ. ලංකාවේ පළවෙනි වරට උන්වහන්සේ තමයි කවි බණ හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ හිටිවන කවි කිව්වේ ලියාගෙන ගිහිල්ලා කොළ බලන්න නෙමෙයි. දැන් මෙතෙන්ට ආව නම් උන්වහන්සේ පැයක් බණ කියනවා කවියෙන් මේ සියත මැදිරියේ ඉඳලා. හැබැයි කඩදාසියක් අතේ නැහැ, මුකුත් නැහැ, කල්ැතෝ සූදානම් වෙලත් නැහැ. හොඳට බණ අධ්‍යයනය කළා. උන්වහන්සේ කාව්‍ය ශාස්ත්‍රය හදාarලා තිබුණා. ඒ නිසා තැනට ගැලපෙන්න කියනවා. තරංග මහත්තයා ඒ උන්වහන්සේගේ බණ තමයි ලංකාවේ පළවෙනි වරට රූපවාහිනියේ මේ රූප මාධ්‍යයෙන්
කවි බණක් හැටියට විසුරුවා හැරිය කියන්නේ තරිකර බණම රූප මාධ්‍යයට ගත්තා. ඒ තරම් ඒකේ ධර්මයේ තිබුණා. ඒකයි. දැන් තරංග මහත්තයා අහන ප්‍රශ්නේ මේකයි. දැන් අපේ සාමාන්‍යයෙන් දැන් සමහරු කියනවා සමහරුන්ගේ පිටපත් වලට බණ කියනවායි කියලා අපි අහනවා. මේවා ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. අපිට මේ ඇහෙනවා. වෙන පිටපත් වලට බණ කියනවා. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ දෙයක් අරගෙන අනුකරණය කරලා කියනවා. සමහරු මේක ප්‍රසිද්ධ වෙන්න කරන කාරණාවක් කියලා. එහෙම නැත්නම් මේක මිනිස්සු රඳවා ගන්න කරන කාරණා. ඔන්න ඔය වගේ පැතිකඩ යන සමහර වෙලාවට අපිට මේවා අපිට ඉතින් මහා සංඝරත්නය පිළිබඳව ප්‍රශ්න සමහර දේවල් ප්‍රශ්න කරන්න බෑ. නමුත් ඔබ වහන්සේ විශේෂයෙන් මම මේ විමසන්නේ දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතන වහන්සේ ආරම්භ කරන්නේ මහ ලොකු පරිශ්‍රමයක් යොදලා අපේ මහා සංඝරත්නයට ධර්ම දේශනා කරන්න ධර්මයේ හැසිරෙන්න භික්ෂුන් වහන්සේලා පුහුණු කරන්න. එවැනි කටයුත්තක් කරන ඔබ වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසන එක හරිම වැදගත් කියලා මට හිතෙන නිසා මම විමසන්නේ. කොහොමද අපේ මහා සංඝරත්න ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය හෝ යම් කාරණාවක් මේ වෙලාවේ මේ කාරණාත් එක්ක පැහැදිලි කරලා දෙන්න. ඒක බොහොම හොඳයි තරංග මහත්තයා. ඇත්තටම දැන් ඔබ වගේ අය මේවා කතා කරපුවම කියන්නේ හාමුදුරුවෝ විවේචනය කරන්න දැන් පටන් ගත්තා මෙහෙමයි කියලා සමාජයේ සියත මාධ්‍යයටත් දොස් කියන්න පුළුවන් නේ. ඒක දෝෂයක් නෙවෙයි. මොකද අපි ඒක ස්වාමීන් වහන්සේ නමකින් මහාන එකත් හොඳයි. එතකොට සියතත් නිදහස් වෙනවා. තරංගත් නිදහස් වෙනවා නේද? සුදුසුම කෙනකින් අනිත් විමසන්න. මේ ඇත්තටම තරංග කිව්වා වගේ අපිට ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ ධර්මයේ sannivedanaya කිරීම හා සම්බන්ධ ගැටලු තියෙන්නේ. ඒකට පළවෙනි හේතුව තමයි මම ওই කිසිම ස්වාමීන් වහන්සේ නමකට චෝදනා කරන්නේ නැහැ, දොස් කියන්නත් කැමති නැහැ, දොස් කියන්නේ ඇත්තටම අපිට තැනක් නැහැ ධර්මය sannivedanaya කිරීම හා සම්බන්ධව හදාරන්න හෝ අහගන්න හෝ ඒක ප්‍රගුණ කරන්න තැනක්. දැන් මම හාමුදුරු නමක් ඇටියට මං හිතන දේ මං කියනවා. ඒක බනද නැද්ද දන්නේ නැහැ. මට හිතෙන ඒවා මම කියනවා. තව ස්වාමීන් වහන්සේ නමක් ආපුවම උන්වහන්සේට හිතෙන දේ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එසේ නොවිය යුතුයි. ඒක sannivedanaya කිරීමේදී දැන් තරංග මහත්තයා මේක දැන් ධර්මාසනයක් නෙමෙයිනේ. මේක මේ සාකච්ඡා මණ්ඩපයක ආසනයක් මේ ඇතිරිල්ල දාලා තිබුණාට. හැබැයි මම ධර්ම දේශනාවකට මේ සියත මැදිරියට ආව නම් මේක ධර්මාසනයකට. එහෙමයි. මේකට කියන්නේ ධර්මාසනය කියලා. එතකොට ධර්මාසනය නියෝජනය වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ ආසනය. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා තමයි අපි ඒක පාවිච්චි කරන්නේ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට. එතකොට මේ ධර්මාසනයට යම්කිසි කෙනෙක් ගියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. මේකේ වාඩි වුණා නම් ධර්මාසනේ ඔහු ප්‍රකාශ කළ යුත්තේ ස්ව අභිමතය නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අදහස. ඒකයි. මෙතන තමයි අපි වරද්දාගත්ත තැන. ඒ නිසා වාසගමින් කිව්වත් කවියෙන් කිව්වත් වාසගමින් කියලා කියන්නේ අපි සාමාන්‍ය දැන් කියන බණ. ශෛලිය. ඒකට කියන්නේ වාසගමින් බණ කියනවා කියලා. ඒකයි අර කවි වාසගම් ભેදයේ බුදු බණට නැත කියලා මම කිව්වේ. අර කවියේ. ඒකට ඒකේ ભેදයක් නැහැ. කවියෙන් කිව්වත් වාසගමින් කිව්වත් බණම කියන්න ඕන කියන එකයි. දැන් තියෙන ගැටලුව මේකයි. කියන්නේ බණද කියලා. ඒකයි. ඉතින් මම උන්වහන්සේලාටම ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේලා කියන්නේ බණද කියලා ආපහු පොඩ්ඩක් ස්ව විමර්ශනයක යෙදෙන්න. බණ අඩුයි. අපි නිකන් කතන්දරයක් කියනවා. එක්ක කොහේ හරි වෙච්ච සිද්ධි මාලාවක් කියාගෙන යනවා. මේ මම ඒකයි කිව්වේ අර දැන් සීමලංගමේ නායක හාමුදුරුවන්ගේ මේ බණවල මේ තියෙනවයි කියලා බණ මම මේකට කවියක් දෙකක් කිව්ම කියන්නම්කෝ. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. එක කෙස් ගහක් සුදු උන බව දැකපු දිනේ අතහැර දමා හැම සැප සංපතම අනේ තපසට වැඩිය මගේ බුදු හාමුදුරුවනේ මෙහෙමයි කෙලෙස් නැතුමට ඔබ පුරුදු උනේ හාවෙකු වෙලා සිල් රැක රැක සිටිය වනේ කෑමට යමක් ඉල්ලන්නට පැමිණි තැනේ දෙහිතක් නැතුව ගිනි ගොඩකට පැනපි අනේ අසරණ අයට මෙහෙමයි ඔබ පිහිට උනේ මේ කියන්නේ මොනවද? ජාතක පොත් වහන්සේට ඇතුළත් බෝධිසත්ව චරිතයේ එන
මේ පාරමිතා සම්පූර්ණ කිරීමේදී උන්වහන්සේ කරපු ක්‍රියාකාරකම්. එතකොට මේවා ඇයි ගත්තේ? මේවා ගත්තේ තරංග මහත්තයා අපේ ඉස්සර ගෙවල් වල තිබුණනේ මේ බෝධිසත්ව චරිතයේ බුද්ධ චරිතයේ යම් යම් සිදුවීම් ලොකු පින්තූර රාමු කරලා ඉල්ලලා. ඔව්. මතක ඇතිනේ කලු මහත්තයා නේද? හැම ගෙදරකම ලොකුවට තිබුණා. සීවලි හාමුදුරුවන්ගේ පින්තූරත් එක්ක ඔය පින්තූර ටිකක් තිබුණා. තිබුණානේ වටේම. එතකොට ගෙවල් වල ඉන්න අත්තම්මලා සීයලා අර පුංචි මුණුබුරාලා මිනිබිරිලා වඩාගෙන මේවා පෙන්න තමයි නැලෙව්වේ. කිව්වේ. මේ පුතේ බෝධිසත්වයන් වහන්සේ මේ දාන පාරමිතා පුරලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ සංකල්ප අභිනිෂ්ක්‍රමණය කරන පුංචි දරුවන්ගේ හිතවලට ඒකෙන් තමයි මේ දහම් මගට අවතීර්ණ කෙලේ. ඒකෙන් තමයි දරුවෝ ගොඩ නැගුණේ. ඉතින් මේකේ තියෙනවා මේ හොඳ කවියක් දෙකක් මම මේ කල්පනා කරේ. මොකද කෙලවර වල් දෙකක් මේ ලෝකෙහි ඇත, ඒ දෙක අනුව යාමට බෑ නිවන වෙත. මහණෙනි තිබේ නම් මොක් සැප ලබන හිත, ඒ දෙක ඔබ විසින් අත්හල යුතුව ඇත. කාමසුඛාලික ආනියෝගය සහ අත්තිගල මතානුයෝගය. ඊළඟට කියනවා එක් කෙලවරක් නම් වැඩි සැප විඳීමයි, මහණෙනි අනික එක දැඩි දුක් විඳීමයි. කල යුතු ඔබ විසින් එය අත්හැරීමයි, මා මේ කියන්නේ මගේ අත්දැකීමයි. වැඩි සැප විඳුම හා දැඩි දුක විඳීමෙන් මොක් මඟ සොයන්නේ සමහරු මුලාවෙන්. මහණෙනි එදෙක හැර වීරිය කිරීමෙන් මා බුදු උනේ මජ්ජිම පටිපදාවෙන්. සම්පූර්ණයෙන්ම බණ තියෙන්නේ උමයි තරංග මහත්තයා. මිනිස්සුන්ගේ මුළු ලොකු පරිවර්තනයක් වෙනවා බණ අවසාන වෙනකොට. ඔවුන් ආවට වඩා ගොඩක් මානසිකව වෙනස් වෙලා තමයි නැගිටලා යන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද බණක් ඉවරනකොට කවියෙන් බිරිදුවෙන් වෙන්න පුළුවන්. ඉවරනකොට මිනිස්සුගේ කියන්නේ මාර ටෝක් එකක් දුන්නේ ආමතුරු. නියමයි නේද බං? වෙනස ඒක. ඒ නිසා ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් ශ්‍රාවකයෝ වෙන ඔබත් ආපහු අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් හිතන්න, නැවත හිතන්න, මේ මොහොතක් කරගන්න. ඒ ඉල්ලීමත් එක්ක මම නන්දිකා හෙට්ටිගේ මහත්මියට අවධානය යොමු කරන්නේ බුදුබණ ආශ්‍රයෙන්, බුදු පියාණන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් වගේ අපේ මහා සංඝරත්නය දේශනා කරපු සමහර කවි බණ ආශ්‍රයෙන් අපේ හාමුදුරුවොත් ඉතාමත් හොඳ විවරණයක් කරලා තියෙන ලාක මම ටිකක් වෙන පැත්තකට ඔබතුමියත් එක්ක යන්න සුව වෙනවා. ජන කවිය පැත්තට ගියොත් හොඳයි කියලා හිතනවා. මේ කවිය පිළිබඳව කතා බහ කරන අවස්ථාවක මොකද විශේෂම මේ පැත්ත ටිකක් වැඩ සම්බන්ධතාවයකුත් තියෙන නිසා, වැඩි සම්බන්ධතාවයක් තියෙන නිසා මේ ජන කවි කීපයකුත් අහන එකත් හොඳයි කියලා හිතනවා මේ වෙලාවේ. ඒ පැත්තෙන් යමක් කතා කරොත් කොහොමද මේ මොහොතේ? තරංග අපේ රටක් ජාතියක් හැටියට අපි පංචශීලයේ රැකපු ජාතියක්. අපිට හොඳ ඉතිහාසයක් තිබුණා. බුදුදහමින් පෝෂණය වුණු ජාතියක් අපි. අපේ දැන් ජන කවිය ගත්තාම ජන කවියෙන් හෙළි වෙන්නේ අපේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ තමන්ගේ ජීවනෝපායන් කරපු ආකාරය සහ දැන් විවිධ කර්මාන්ත කරා. හැම තැනකදීම ඒ අය තමන්ගේ වෙහෙස පාළුව නිවා ගන්න ජන කවි ගායනා කර බව අපි දන්නවා. අපි අතීතයේ මිනිස්සු දැන් අදට වඩා අද තාක්ෂණයක් දිනුනේ. නමුත් එදා අය පංචශීලය ආරක්ෂා කරා. සත්තු මැරුවේ නැහැ. වගාවට වසවිස ගැහුවේ නැහැ. වගාවට වසවිස ගහලා සත්ව ඝාතනය කරේ නැහැ. ප්‍රාණඝාතයෙන් තොර කෘෂි කර්මාන්තයක් අපේ රටේ තිබුණේ. මෛත්‍රී පාරමිතාව පිරුවා. එතකොට ඒ තමන්ගේ මෛත්‍රී ශක්තිය වගාවට සම්බන්ධ කරා. වගාවට උදව් කරන සත්තුන්ට සම්බන්ධ කරා. එහෙම මෛත්‍රී කර කර නිෂ්පාදනය කරන ආහාර මෛත්‍රී පෙරටු කරගෙන සිල්වත් ස්වාමීන් වහන්සේලාට පූජා කරා. දාන පාරමිතාව පිරුවා. ඉන්ද්‍රිය සංවර කරගත්තා. නෛෂ්කම්ම්‍ය පාරමිතාව හිතින් පුරුදු කළා. බොරු කියන එක නෙමේ සත්‍ය පාරමිතාව පුරුදු කළා. සුරාවෙන් සූදුවෙන් වැළකීලා ප්‍රඥාව මොට කරන එක නෙමේ ප්‍රඥාව පාරමිතාවක් හැටියට දියුණු කළා. ඒතර මේ අය එදා කුඹුරේ හේනේ පැලේ වැඩ කරනකොට පුතේ වෙහෙස දැනෙනවා. දැන් කෙනෙකුට වෙහෙස දැනෙනවා කියලා කියන්නේ තමන්ගේ හිතේ ඉස්මතු වෙන්නේ අකුසල් ශක්තිය. වේදනාව ඇති වෙනවා. කයට දැනෙනවා මහත් වේදනාවක්. මෙන්න මෙතෙන්දී අර මම මුලින් කිව්වා වගේ මේ ගොවියෝ
එහෙම නැත්නම් මේ අපේ අතීත ජනතාව ජන කවියෙන් හෙළුණු අපේ අතීත අපේ මිනිස්සු දක්ෂ වුණා තමන්ගේ හිතේ කුසල් ටික ඉස්මතු කරන්න ඔන්න බුදුගුණ සිහිපත් කරනවා. උන්වහන්සේගේ පාරමී ශක්තිය මගේ හිතට සම්බන්ධ වේවා කියලා අදිෂ්ඨාන තියලා හිතේ කුසල් ටික ඉස්මතු කරනකොට අර හේනේ පැලේ ගොවි තමන්ට දැනෙන වෙහෙස නොදැනී යනවා. මට එතෙන්දි කවියක් තියෙනවා. කල් බලා නොවේද ගොවිතෙන් කරන්නේ මල් වරා නොවේද කිරිවැද පැසෙන්නේ පව් කළා නොවේද වැසි පල නොදෙන්නේ ලූතුරා බුදුන් කවදද දකින්නේ මෙන්න මේ වහින්නේ නැත්තේ ඇයි අපේ අකුසල් ශක්තිය පරිසරයට සම්බන්ධ වෙලා වැස්සනේ. එයාට ඒ වැටහීම තිබුණා පුතේ. එයා ඒ වැටහීමෙන් තමයි තමන්ගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරේ ඒ වැටහීම හිතේ තියාගෙන. ඒත් එක්කම මට මතක් වෙනවා තරංග ඒ අය නිර්වාණ මාර්ගයට අදිෂ්ඨාන පිහිටෙව්වේ තමන් විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ හාමුදුරනේ නිබ්බාණං පරමං සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතර නිර්වාණය පෙරටු කරගෙන නිර්වාණයට අදිෂ්ඨාන තියාගෙනයි පාරමී දම් පෙරුවේ. කුසල් ටික ඉස්මතු කරේ. එතකොට මේ අය සත්තුන් දිහා බැලුවෙත් එහෙමයි. සත්තු මරණ එක වෙනුවට සතෙක් මැරුණා නම් ඒ සතාට අදිෂ්ඨානීය පිහිටවනවා. හිතින් හිතනවා මොකද්ද? සතා නිර්වාණ මාර්ගයට යොමු වේවා කියලා. මා බාලේ ඇති කල තල ගොයි පැටියා මට තනියට මිදුලේ පෙම් කල සිටියා උගේ මරුවා ඇවිදින්නු කැටුව ගියා නිවන් පුරේ පලයන් තල ගොයි පැටියා උන අදිෂ්ඨානයේ තියෙනවා කවි ඒ සතා තමන්ගේ හිතේ කුසල් ටික ඉස්මතු කරලා අර තිරිසන් සතාගේ හිතට සම්බන්ධ කරලා ඒ තිරිසන් සතාගේ බව සංසාරයම් කුසලයක් ඇති අන්න කුසල් ටික ඉස්මතු කරලා අදිෂ්ඨාන තියෙනවා ඔබ නිර්වාණ මාර්ගයට යොමු වේවා. ඒකට අතීත ජන කවිය දිහා බලනකොට පුතේ අපට වැටහෙන්නේ මෙන්න මේ ජන කවියයි බුදුදහමයි අතර සම්බන්ධතාවය මෛත්‍රී පෙරදෙර කරගෙන පංචශීලය ආරක්ෂා කරමින් මෙන්න මේ ශක්තිය සාමූහික ගායනයක් හැටියට මේ අය පරිසරයට එකතු කළා. ගොයම් කපනකොට, පැල් රකින්නකොට හැම වෙලාවක මේ අය කලේ කවිය තුලින් තම තමන්ගේ අවටින් අයගේ සමාජයේ සමස්ත රටේම කුසල් ශක්තිය ඉස්මතු කරපු එක. අද නම් සමහර අය කබර ගොයත් තල ගොයා කරගන්න සූදානම් වෙලා ඉන්න කාලෙක අපේ ගැමියෝ ඔන්න ඔය විදිහටයි සතුන්ටත් මෛත්‍රී කරේ ඔවුන්ටත් මේ නිවන් මගට යන්න කියලා ප්‍රාර්ථනා එකතු කරේ කවියත් එක්ක එකතු වෙලා. එවන් වූ සුවිශේෂී අතීතයක් උරුමයක් තියෙන අපි අද දවසේ මේ කතා බහ කරමින් ඉන්නේ කවිය පිළිබඳව බුදු දහම හා සමග කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන කාරණාවත් එක්ක. කැලුම් ශ්‍රීලියනගේ ආචාර්යතුමනි මේ කාරණාවත් එක්ක විශේෂයෙන්ම ඔබ තරුණ දූපුතුන් එක්ක කටයුතු කරන්න වැඩි වශයෙන් උන්ට අධ්‍යාපනය ලබා දෙනවා සිංහල භාෂාව පිළිබඳව උන්ට හුඟක් දේවල් කියලා දෙන ආචාර්යවරයෙක් විදියට අද සමාජයට මේ කවිය සහ බුදුදහමත් එක්ක මේ සමාජය නිවැරදි තැනට ගන්න අපේ අතීත උරුමයන් බුදු පියාණන් වහන්සේගේ දේශනා මේ සියල්ලත් එක්ක ආචාර්යවරයෙක් විදිහට මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය කොහොමද? මම දකින දේ තමයි දැන් සමස්ත විෂය නිර්දේශය ගත්තොත් අපේ දහම් පාසලේද පෙර පාසලේද ඊගවට ඉස්කෝලේ විෂය නිර්දේශයේද ඕනේ තරම් බණ කතාව උපදේශ කාව්‍ය ජන කවි මේ හැම කවි වර්ගයක්ම තියෙනවා. අපේ දරුවෝ මේ කෙරෙහි දක්වන ප්‍රතිචාරය ටිකක් අඩු ගතියක් තියෙනවා. ඒකට ඒක රහ කරලා ಗುಣ කරලා ගන්න ප්‍රමාණය අඩුවක් තියෙනවා. එහෙම වුණාම අර දරුවගේ හිතට වැඩි යුතු ආකාරයට නොවැදුනාට පස්සේ උන්ට මේවා තේරෙන්නේ නැහැ. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතා ව්‍යසනේන ච මුර්ඛාණං නිද්‍රාය කලහේනවා. කවි රස නොදන්න මිනිස්සු හරියට නිද්‍රාය කලහේනවා. සාමාන්‍ය නිදාගෙන මැරිලා වගේ මොකද කරන්නේ? හැබැයි විෂය නිර්දේශය තුලත් බාහිර ලෝකයේ තුල නූතන කවිය වර්ණවත් කරපේව අපට හම්බ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔය අපේ ඉන්නවා හොඳ විදග්ධ කවියෙක් අපිට දයාසේන ගුණසිංහ කියලා. දයාසේන ගුණසිංහ කවියගේ කවි පන්තියක් තියෙනවා මේ
කිසා ගෞතමීක නොවේ කියලා. මේ සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාව නව අර්ථකථනයකට අරගෙන. එතන මේක හරි සතුටක් දැනුණා මට. මොකද ඔය දැන් අපේ දරුවන්ට මේවා ඇහෙනකොට මේ වගේ හඬත් එක්ක උන් යන්න ඕනේ යුගයට. වීදි සරණාමවක දුටු යෙමි දැස කඳුලින් තෙමි අඳ උන ඇගේ ලැම දෙයි ගුලිව නිහඬව නොමාල බිලින්දෙකි සෙමින් මිය යන මන්සලේ සල නැඟූ තොරණින් මහරු සංබුදු සිරිත දිස්විය මවක් ඉකි බිඳ වැළපෙනා හඬ පාලු වීදිය වසාමතු විය. කිසා ගෞතමී කතාව නව අර්ථකථනයක් දෙනවා. එතකොට පාරේ අම්මා කෙනෙක් ඉන්නවා බබෙක් හම්බ වෙන්නේ. ඒ මාතෘත්වයට පත් උනේ කොහින්ද? කවුරුවත් කතා කරන්නේ නැහැ. විසක් පොය, පොසොන් පොය, පසළොස්වක පොයට දන්සල් දෙනවා, සාදුකාර දෙනවා, විරුදු කියනවා, සම්බුදු ගුණ ගායනා කරනවා, තොරන් හදනවා. මේ ඔක්කොම දිහා බලාගෙන ගිහිල්ලා එදා දවස් දාන සීල භාවනාවල ඉන්නවා. හැබැයි අම්මා කෙනෙක් පාරේ හඬනවා. මවක් ඉකිබිඳ වැළපෙන හඬ. මේ වගේ අම්මාවරු කී දෙනෙක් මේ රටේ ඉන්නවා? කොහෙටද මේ අපි යන්නේ? දයාසේන ගුණසිංහ මේ අම්මගේ මාතෘත්වයේ කිසා ගෞතමී කතා පුවතත් එක්ක නව මානයකට අපි අරන් ගිහලා තියෙනවා. ඉතින් මේවා හරි රසවත්. නමුත් මේවා අපේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ජීවිතවලට කොතෙක් දුරට සමීප කරගෙන තියෙනවා. මේවා ඇහෙනවද අපිට? ඉන්නේ ගැටලුව තුල අපි ඉන්නවා. ඒ නිසා මේ සංකල්ප අපි ගන්න ඕනේ අදහස් උදාස් එක්ක. මේ අපි ඉන්නවා අපේ දෙමව්පියෝ පුරලා තියෙන නිකන් එකක් නෙවෙයි. සක්විති පාරමිතාවක්. මේ පුරලා තියෙන සක්විති පාරමිතාවක්. නැත්තම් අපි වගේ දරුවෝ හම්බ වෙන්නේ නැහැ. නැත්තම් අර අපි බණ කතා සාහිත්‍යයේ නැත්තම් බණ කතා පොතේ හම්බ වෙන සාහිත්‍ය පොත්වල හම්බ වෙන බොහෝ නරක චරිත වෙන්න තිබ්බා. නංගත්. ඇයි උන්නේ නැත්තේ? අපේ අම්මා අපේ තාත්තා පුරපු පාරමිතාවක් තියෙනවා. ඒක මේ සාහිත්‍යයේ තාම විරලව හම්බ වෙන්නේ. උදාහරණයක් හැටියට මම කියන්නම්. මේ නාගල කන්දෙන් කියලා කවි පන්තියක් තියෙනවා. ඒත් මෙතුමගේමයි. ඒ නාගල කන්දේ කවි පන්තියත් එක්කම තව කවි පන්තියක් තියෙනවා මේ පීතෘත්වය. මේ පියා කියන්නේ කවුද කියලා. අපිට හරි අඩුවෙන් ඇහෙන එකනේ. මේ පියා කියන්නේ කවුද කියන කවි පන්තිය එක තැනක තියෙනවා මේ දියණියගේ අම්මා නැති වෙලා. මේ දියණිය ආදරයෙන් සෙනෙහසෙන් තාත්තා හදා වඩා ගන්නවා. හදා වඩාගෙන ඉවරලා දියණිය හොඳට ඉගෙනගෙන දුර ප්‍රදේශ රස්සාවට යන. රැකියාවට ගිහිල්ලා ඉන්නකොට ඇයට මතක් වෙනවා තමන්ගේ තාත්තා. මේ මතක් වෙනකොට ඇයට හොඳ සොඳුරු සිතුවිල්ලක් අවදි වෙනවා. නාංගල කන්දෙන් එන හඬ නැගී අහස දෙදරන විට හනික වැළඳ ගතිමි තාත්තා හනිකට බිය නොවන්න දියණිය ඔබ සිටිනු මැනවි නොවී සසල තෙදියත නතු කළ සක්විති රජ කෙනෙක් වී යුතු තෙද බල. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පිරුවොත් අම්මාගේ ගුණධර්ම තාත්තගේ ගුණධර්ම මේ සෝභා දහමට උනත් ඔවුන්ට එරෙහිව නැගී හිටින්න පුළුවන්. බිය නොවන්න දියණිය ඔබ සිටුණු මැනවි නොවී සසල. මම සක්විති රජ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ කවිය කියලා කියන්නේ අපේ ජීවිතවලට නිරුත්සාහක වාගාලාපයන් ගෙනත් දීලා අපේ හැඟීම් භාවයන් උද්දීපනය කළා සොඳුරු මිනිසෙක් හදන සොඳුරු දෙයක්. ඉතින් ඒක කොයි දුරට ඉතින් අපි සමීප කරගෙන තියනවද කියන එකයි අපිට කනගාටුව තියෙන්නේ. මොකද අපි තොටිලි නැලෙවිච්ච දරුවෝ ඈ එදා ඉඳන් කවිය ඇහෙනවනේ. ඒතකොට අපිට කවිය ඇහුණානේ. දැන් තොටිලි නැහැ. දැන් තොටිලි නැහැ. දැන් ඔය මම අපි පන්ති කරනකොට මම නaka ඇයි කියලා අහනකොට මම කියනවා මගේ පුතාලා මතක තියාගන්න මේ අනාගතේ දරුවෝ නලවන්න එපා. මං කියන්නේ නිකන් නෙමෙයි සිංහල කරන ගුරුවරයෙක් හැටියට රටට එක්කෙනයි ජාතියට එක්කෙනයි ආගමට එක්කෙනයි නෝනට එක්කෙනයි මහත්යට එක්කෙනයි 5 දිනක් ඉන්න ඕනේ. ගහක් ලස්සන වෙන්න ගෙඩි ගොඩක් එපාය. වෙලක් ලස්සන මල් ගොඩක් ඕනේ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ. ඒ නිසා මේවා හොඳට මේ හදලා වඩලා රස කරලා අරගෙන ඉවරලා පොඩ්ඩක් ජීවිතයට ගන්න. මේවා ගත්තම ජීවිතේ
ඇත්තටම ලස්සනයි. අපේ ජීවිතේ අපිට පාළුව තනිකම නැරුණාම මේ ගෙයිලා තියෙන ඔක්කොම එක ගත්තාම අපිට පේනවනේ. ඈ ඒ හැමදේම තියෙන දේවල් එක ගත්තාම හරි ජීවිතේ අපිට තියෙන සියලු දුක්ඛ දෝමනස්යන් දුරු කරගන්න දිව්‍ය ඖෂධයක් කවි. ඉතින් ඒක බුදුදහම ආශ්‍රය කරගෙන විශේෂයෙන්ම අපිට මේ ලැබිලා තියෙන මහඟු දායාදයක්. අපේ සාහිත්‍ය පරිශීලනය කරනකොට අපිට පේනවා සියලු දේ පිළිබඳව යථාර්ථය තියෙන. දැන් තේර තේරී ගාථා ගත්තට පස්සේ තේර තේරී ගාථා වල තියෙන්නේ අපේ ජීවිතය හා සම්බන්ධ කරලා අට්ටි කංකාල කුටිකේ මන්සනාරු සිබ්බිතේ දීරත්තු පුරේ දුග්ගන්තම් පරගත්තේ මමායතේ නවසෝතානි තේකායේ යාති සන්දන්ති සබ්බදා. හරියට අට්ටි කංකාල කුටිකේ මේ ඇට සැකිලි වලින් පුරවාගත් එකක් මේක. මේක ලේ මස් නහර වලින් පිරීලා නවසෝතානි තේකායේ හැම වෙලාවෙම කොටස් 9කින් කුණු ගොඩක් ගලා යනවා. හරියට බ්ලූ මැන්ඩල් කුණු ගොඩ. ගඳ ගහනවා. ඉතින් මේක මේ තේරුම් ගන්න අපි එච්චර මේවා කරන්නේ අපිට ඉතින් ඕනේ සුපිරි විදිහට මේ තියෙන කාලා බීලා ලස්සන දුම් ඇදලා අර මේ ලෝකේ අපි නිකන් අපිව මුලා කරගෙන නිකන් අපිව රවට්ටගෙන අපිව ජීවත් වෙන්නම් කියලානේ අපි හඳුනන දහම් ගැටමාලෙත් අර කවියක් තියෙන ඉස්සන් මරාපිය රාකලයක්ම බීපිය මාමරා කාපිය මෙපින් බලයෙන් නිවන් දැකපිය. දැන් අපි සමහර කට්ටියනේ හිතන්නේ ඕක මේ අමුතුම විදිහට රාකලයක් බීපම නිවන් දැක්කා. ඉස්සෝ බයිට් එකට ගන්න රාකලිය බොන ගමන් ඒක කාලා පොඩි සොයක් විඳින කියලා. ඇත්තටම මේකේ තියෙන්නේ දැන් මාමරා කාපිය. මේවා භාවිතා කරනවා කියලා කියන්නේ ඒවා විසින් එයාව නැති කරනවා කියන එක. මාව මරාගෙන කාපන් කියලානේ මේක බොන්නේ මේ. ගිරියෙන් පහළට දාගන්නේ මේක. ඒක මුලින් ඉඳලාම පැහැදිලි කරලා තුන්දා ඉස්සන් මරාපිය. ඉස්සන් මරාපියකේ ඉරිසියාව නැති කරන්න. රාකලයක්ම බීපියකේ රාගය දුරු කරන්න. මව්මරා කාපියකේ මානය දුරු කරන්න. දැන් මිනිස්සු වෙනසෙන්නේ ඕකෙන්. අපි හිතාගෙන ඉන්නවනේ ඔක්කොම දේවල් අපිට තියෙනවා කියලා. පුත්තා අත්ති ධනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා. අපිට ධනෙ තියෙනවා, අපිට සල්ලි තියෙනවා, අපිට ගේ දොර ඉඩකඩම් තියෙනවා, මොන්ටේරෝ ප්‍රාඩෝ තියෙනවා, මොනවද අපිට නැත්තේ? ඔය ඔක්කොම අපි හඳුන්නේ නේද? ඔක්කොම ඉවරයි සෝන ගහවට යනකොට. ඈ ඔක්කොම මෙතනින් ඉඳලා යන්න ඕනේ. ඈ ඒ නිසා මම දන්නේ මේ සාහිත්‍ය කියන්නේ රස ගඟුලක්. මේකේ පීනන කට්ටියට මේ බුදුදහමත් එක්ක මේ එන කවි කලාව අපේ හරිම පෝසත්. ඒ නිසා අපේ ජීවිත අපි ලස්සන කරගත්තා වගේ මේ ශ්‍රාවකයන්ටත් ඉල්ලීමක් කරන්න තියෙනවා. නැවත නැවත මේ පොතපතට පොඩ්ඩක් යොමු වෙන්න. අපේ දරුවන්ට ලස්සනට රහට කවියක් කියලා දෙන්න. ඈ ඒ රහට කවියක් කියලා දුන්නොත් මේ දරුවෝ මං හිතන්නේ කවි වලට වැඩිම පොඩි ළමයි කැමති ලස්සනට කියලා දෙනවා. රසට කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ පැත්තට අපි ටිකක් තව යොමු වෙන්න ඕනේ. මදි. සාහිත්‍ය සාගරයේ කිමිදෙන ඔහු අපිට කියනවා මේ අපි සතුටින් ඉන්නා වගේම සතුටින් ඉන්න මේ දරුවන්ටත් අපි කියලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ සාහිත්‍ය සාගරයේ කිමිදුනොත් ඒ සාගරයේ අපි යාත්‍රා කළොත් අපිට ජීවිතේ තවත් බොහොම සොඳුරු තැන් මුණ ගැහෙනවා. ඒක නිසා කවියට වෙන්න පුළුවන්, සාහිත්‍ය කලාවේ වෙන වෙන අංශයන් වලට වෙන්න පුළුවන්. මේ සාහිත්‍යයට නැඹුරු වුණු දේවල් එක්ක අපි හැමදාමත් ලං වෙලා යමු, අත්වල බඳගමු. අපි යාත්‍රා කරමු. එක පහන්සිලක් හෝ දල්වන්න ඕන කියන කාරණාව නිරන්තරයෙන් මේ යාත්‍රා වැඩසටහන තුලත් අපි ඔබට සිහිපත් කරනවා. අපිත් සූදානම එහෙම නැත්නම් අපේ බලාපොරොත්තුව, අපේ උත්සාහයත් එයයි. ඒ නිසා තමයි අද දවසේදී මේ මහා සාගරයක් බඳු සාහිත්‍ය කලාව තුල එක කොටසක් වෙලා තියෙන කවිය සම්බන්ධයෙන් අපි දවසේ ටිකක් කතා බහ කරන්නේ බුදුදහම හා සම්බන්ධව. මේ මහා සාගරය තුල යාත්‍රා කරන අපිට තවත් අපේ පැරණි ජනගී කිහිපයක රසයත් හොයාගෙන කතා බහට આવොත් හොඳයි කියලා හිතන නිසාම අපි ආරාධනා කරනවා සුජිත තාරක පුතාට තවත් ඒ වගේ බොහොම අපූර්ව කවි කිහිපයකින් ඔබට සංග්‍රහ කරන්න. මුළු ජීවිතයයි හෙළන ලද කුඩයක්ය
අටලෝ දහම එහි එක එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කනුවක්ය මරණය කුඩය අකුලන එක ඇනයක්ය ඇස නැතිදා පොතගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුන්ලියන් දැක තමලියට තල තලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පාලා බොහොම ස්තුතියි. ඒ කියපු දේවලුත් එක්ක අපේ හාමුදුරනේ මේ මරණය කුඩය අකුලන එක ඇණයක් කිය. සමහරුන්ට මේ කියනේවත් ඇණයක් වෙන්න පුළුවන්. ඒක තරංග මහත්තයා ඇත්තටම අද අපේ ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ මේ භාෂා කුසලතාවය කියන එක දරුවන්ගෙන් ඈත් කිරීම. පළවෙනිම වැරද්ද ඒක අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ. මොකද දැන් අපේ පැරණි අයට කථනය, ශ්‍රවණය, භාෂණය, ලේඛනය කියන මේ භාෂා කුසලතා හතරම ප්‍රගුණ කළා. ඒක ගෙදරත් කළා, පාසලෙත් කළා. විශේෂයෙන්ම පන්සල ඇසුරු කරගෙන පැරණිම ඉගෙන ගත්තේ. එතකොට මේ පන්සලෙන් ඒක කළා. පස්සේ කාලේ වෙනකොට ළමයින්ගෙන් ඒක ඈත් වුණා. දැන් ඒක හොඳටම පේනවා ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ උත්තර පත්‍ර බලන්න ගියාම අකුරු හොයාගන්න බෑ මොනවද කියලා. ඒවා සිංහලද කියලා හිතෙනවා සමහරට ලියලා තියෙනවා. ඊළඟට ළමයෙකුට පුළුවන්ද පන්තියක නැගිටලා කවියක් කියන්න, ගායනා කරන්න? බෑ. කවියක් නිර්මාණය කරන්න පුළුවන්ද? අඩුම තරමේ කවුරුවත් ලියලා තියෙන කවියක් තේරුම් කරගන්න පුළුවන්ද? ඒකත් අපේත් බෑ. ඒ ඇයි අපිට මේ භාෂාමය නිපුණත්වය කියන එක මේ සමාජයෙන් ඈත් කළා අපි. ඒක දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසාම මොකද වෙලා තියෙන්නේ? ඔවුන්ට මේවා ඇණයක් තමයි. ඒකයි ඔයා කියපු වචනේම ඇණයක් තමයි තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් කෙනා තමයි මේකේ රසය හඳුනන්නේ, මේකේ හරය හඳුනන්නේ. එයා තමයි මේක ජීවිතයට බද්ධ කරගන්න පාඩමක් කරගන්නේ. මේ මන් ළඟ තියෙනවා අපේ කැලුම් ගුරුතුමා කිව්වා වගේම මේ රුවන් බන්දු ලියපු මේ නිසඳසක්. ඒක මම හිතන්නේ උසස් පෙළට නිර්දේශ වෙලා තියෙනවද මම දන්නේ නැහැ. මේකේ තියෙන්නේ මෙහෙමයි. පැණි කොමුඩු වැල යන යන හැමතැනකම තියා යනවාමයි ගෙඩියක්. හේන මත තහවුරු කරන්නට තම අයිතිය. ඒ විතරක්ම නොව කැකිරි වැල් හා එක්ව hina වෙනවා ඇද කර කර බතල වැල් වලට. හිස් අතින් ඉන්නවට කොළ විතරක්ම වනවන. කොහොම හරි මේ ළඟදී අලි ගැහැව්වට පස්සේ හේනට කැකිරි වැල් දරනඩුව කොමඩු ගෙඩි ආගියාතක් නැත. බතල වැල් ටිකක් ඇත. පාළුවට ගිය හේනක් නම් තමයි දැන්. ඒ තාමත් හේන ගාවින් යන අය කියනවා ඇහෙනවා බතලාල වගේක් හුස්ම ගන්නා බව. කොයිතරම් මේ කවි ජීවිතේට පාඩම් මේ මිනිස්සු මතු පිටින් ඔක්කොම සරසගෙන ලස්සනට
මේ පෙන්නගෙන ඉන්නවා හරයක් තියෙන වටිනාකම් තියෙන මිනිස්සුන්ට පුප්පනවා රවනවා උම්මුකුන්ද කියනවා එහෙමනේ. හැබැයි හේනට අලි ගැහුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පුම්බගෙන හිටපු ඔක්කොම විසි වෙලා ගිහිල්ලා අන්තිමේට අර තැම්පත් වෙලා නිවිලා හිටපු බතල වැල් ටිකෙන් බතලාල ටික විතරයි තියෙන්නේ කියලා. මේවා තමයි කවි. ජීවිතයට පාඩම් කියලා දෙන්නේ තරංග මහත්තයා. ඔබ වහන්සේම කියනකොට විවිධාකාරයෙන් මාධ්‍ය තුල හෝ වේවා වෙනත් ආකාරයකින් පිම්බිච්ච උගක් දේවල් අපි දකිනවා. හරියට කොමඩු ගෙඩි වගේ තිබිලා අපිට ඔබ වහන්සේත් හොයලා දෙනවා බොහොම හොඳ සම්පත් දකින්න. අද දවසේ මේ ඇවිල්ලා ඉන්නේ කැලුම් ශ්‍රීලේනගේ මහත්මයා වගේ බතල අල අපිට හමු වෙනවා. මම හිතන්නේ මාධ්‍යකින් මීට පෙර ආතු මම ඔබතුමාව දැකලා නැහැ. අපේ වැඩසටහනත් මුලින්ම තමයි හමු වුනේ. මෙතුමාගේ තියෙන විශේෂ ගුණයක් මම කියන්නම්. මෙතුමා ප්‍රසිද්ධ ටියුෂන් මාස්ටර් කෙනෙක් කියලානේ දැන් කියන්නේ. එතකොට දරුවොත් දන්නේ. අතිරේක පන්ති පවත්වන ගුරුවරයෙක්. විශේෂයෙන් මේකයි තරංග මහත්තයා. ළමයින්ද කියන්නේ පුතේ සල්ලි නෙවෙයි. උඹලට සල්ලි ගෙවන්න පුළුවන් දවසක ගෙවපල්ලා ඉගෙන ගනින්න හොඳට කියලා. හරි ගුරු භූමිකාව අපිට පේන එක තැනක්. මොකද මම බාධා කරනව නෙමෙයි. අපි ඈත ගම්මානවල ඉඳලා ආපු මිනිස්සු. කොහෙද ඔබතුමායි ගම්පලත්? මං නුවරඑළිය වලපනේ දිස්ත්‍රික්කේ ලියන් වෙලා. අති දුෂ්කරයි. ලස්සන පැත්තක් මගේ සුභාවට සංගණත් පෞගේ කාලේ ගියාම. එතකොට අපි ඒ ගම්මානවල ඉඳලා ආපු මිනිස්සුනේ. එතකොට ඒ වගේම අපිට පේනවා දැන් අපේ නායක හඳුරු කියමු සමාවෙන්න මම බාධාවක් කරනව නෙමෙයි. නේ අපිට දැන් පේනවා අපේ දරුවන්ට මේ හඬ ඊගොට මේ වචන උච්චාරණය කරන්න අපූර්ව දේවල් දැන් තොල් ප්‍රැක්ටිස් කරන වෙනම ඉංග්‍රීසි භාවිතා කරනවානේ. මිස්ටර් ගැරිගේසන් take that the mediculation examination botheration paddy cultivation කියනවා. හැබැයි අපිට කියලා දුන්නේ ඉස්කෝලේදී සංගම පස්ගම ආරත්තන මාදන් වල විල් දොර කඩදොර මොරපාය පුසුළු පිටිය නියක් ගම්පාය ස්ථානයේ සැලව අරඹ දිප්පිටිය බම්පනේ කාරිගම විල්ගම රුසිගම ඇම්බැක්ක ඔහොම කියපු අපිට පේරාදෙනේ පැණිදිනේ ගැටඹ රජවත්ත ස්පිරිතාල හන්දිය මල්වත්ත කියන්නත් පුළුවන්. ටී ප්ලේන් ටික කහට කිරි කෝපි රෝල්ස් පැටිස් වඩේ එළවලු රොටි මාළු රොටි කොත්තු රොටි ගෝදම්බ රොටි කියලා ඕවා කරන්නත් පුළුවන්. ඒකට හේතුව මොකද අපේ ගුරුවරු අපිට හරියට දුන්නා. අපේ අම්මලා අපේ තාත්තලා හරියට දුන්නා. දැන් හවස බලන්නකො 6:00 පස්සේ ගෙවල් වල හැටි. ඔබතුමාම කියනකොට අපේ අඳුන මට මතක් වෙනවා මගේ ගුරුවරයා මාධ්‍ය ගුරුවරයා හේමලි කරුණාරත්න මැතිතුමා මම මුලින්ම ආයතනට ආවට පස්සේ එතුමා බුද්ධ ගච්ඡයි සකස් කළයි කියවන්නේ කියලා තමයි දුන්න පළවෙනි උපදේශය. අභ්‍යාසය උනේ. ඔය කතාත් එක්ක අපිට හුඟක් දේවල් කතා බහ කරන්න තියෙනවා. වෙලාවත් අපෙන් දැන් කෙමෙන් ගිලිහි යන මේ වටිනා කතා බහ තුළ තව වෙලාව ගොඩක් තිබුණා නම් හොඳයි කියලා අපිට හිතෙන තරමටම පසුගිය වටේ කතා බහ තුළදී අපේ කැලුම් ශ්‍රී ලියනගේ මහත්මයා කිව්වා මේ අම්මා තාත්තා පිරු පාරමිතාවන් පිළිබඳව. අම්මා තාත්තා පුරුදු පාරමිතාත් එක්ක තමයි ගුණ යහපත් වූ දරුවන් මේ ලෝකයට බිහි වෙන්නේ. මේ සමාජය අර්ථවත් කරන්නේ සමාජයට වැඩදායි දරුවන් බිහි වෙන්නේ ඒ අම්මගේ අප්පච්චිගේ තියෙන පාරමිතා ගුණයත් එක්ක කියලා. ඒ කියපු කතාවත් එක්කම සම්බන්ධ වෙලා මම මේ අවසන් විනාඩි කිහිපය තුළ ඔබතුමියට කතා බහට එකතු කරගන්න ඔබතුමියව මේ අම්මා තාත්තගේ පාරමිතාවන් පිළිබඳව කතා බහ කරමින් කවිය පිළිබඳව අපි අද දවසේ කතා කරනකොට යමක් කියලා ඒ පැත්තෙනුත් කවියක් දෙකකුත් අපි රස විඳලම වැඩසටහනේ නිමාව පැත්තට ගියොත් හොඳ වෙයි. ඔව් තරංග අද දැන් අපේ මාතෘකාව බුදුදහම සහ කවියනේ. ඒකට දැන් අපි මුලින් කතා කරේ මේ කවියෙන් පුළුවන් කෙනෙකුගේ සිතේ කුසල් ශක්තිය ඉස්මතු කරන්න. සෙත් කවිය. ඒ වගේම අකුසල් ශක්තිය ඉස්මතු කරන්න පුළුවන් වස් කවිය. දැන් අපි කතා කරන්නේ මෙතන සෙත් කවිය. දැන් මම ප්‍රායෝගිකව මම හිලසුවේ ප්‍රියන්තා සේනානායක මහත්මිය යටතේ මම ඇත්තටම භාවනා කරන්නේ. එතුමිය පුංචි කාලේ ඉඳලා භාවනා කරලා හිත දියුණු කෙනෙක්. එතකොට මම එතුමියගේ උපදෙස් අරගෙන දැන් අවුරුදු 6ක් විතර වෙනවා ගැබිනි අම්මාවරු අපේ රටේ ආදරණීය දරුවන් බිහි කරන අම්මාවරු භාවනා කරනවා. මෛත්‍රී භාවනා බොහොම සරලව. ඒ වගේම පාසල් පද්ධතිවල ඉන්න දරුවන් භාවනා කරනවා. මේ වෙනකොටත් මම කැලණිය ප්‍රදේශයේ වගේම ලංකා පුරාම පාසල් වලට සම්බන්ධ වෙනවා. එතනදී මේ කවිය සහ බුදුදහම ගැන තරංග මට මතක් වෙන්නේ මේ කවි එතුමිය තමයි මට මේ කවි දෙන්නේ. මේ කවි හරහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශක්තිය, සීලයේ ශක්තිය කොහොමද මේ දරුවන්ගේ හිතට කාවද්ද? ඒතර ගැබිනි අම්මට කොහොමද මේක දෙන්නේ? ඒතර එතෙන්දී මම අධ්‍යක්ෂක දේ තමයි ප්‍රායෝගිකව මේ භාවනා කරන දරුවන් ලැබෙන්න ඉන්න හැම අම්මම කියන්න පටන් ගත්තේ ඒගොල්ලන්ගේ කායික පහසුවක් තියෙනවා. ඒගොල්ලන්ට කායිකව දැනෙන වේදනාව අඩුයි. සහ
ඒ අයට තරහ යන ප්‍රමාණය, ද්වේෂය, අකුසලය, ඉස්මතු වෙන ප්‍රමාණය අඩු බව තේරෙනවා එන්නේ. එතකොට මම ඒගොල්ලන්ට කියලා දෙන්නේ පුතේ මම මේ වෙලාවේ කතා කරන්නේ තරංග අපේ රටේ ඉන්න සියලුම ආදරණීය මව්වරුන්ට. අදත් සියත යාත්‍රා වැඩසටහන බලන්න වාඩි වුණේ නැත්නම් ඒ සියලු අම්මාවරුන්ට මම බොහොම ආදරෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා. මේ සීලයේ ශක්තිය අපේ හිත තුළ ඇති කරගෙන ඒක පුළුවන් අපේ කුස තුළ ඉන්න දරුවට වගේම ජීවත් වෙලා ඉන්න දරුවගේ හිතට සම්බන්ධ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත ඒක. ඒතර මේ හැම අම්මම මේ විදිහට තමන්ගේ හිතේ කුසල් ශක්තිය ඉස්මතු කරගෙන පංචශීලය ආරක්ෂා කරමින් ඉඳ අපේ අම්මලා ඒක කළා පුතේ. තමන්ගේ කුස තුළ ඉන්න දරුවගේ හිතට පිනාමය කියලා කියනවා සම්බන්ධ කර කර දරුවගේ කුසේ ඉස්මතු කරනවා නම් කුසල් ශක්තිය අම්මලා 100 දෙනෙක් මේක කරොත් මේ අම්මාගේ කුස තුළ ගොඩ නැගෙන්නේ මේ දරුවා හෙට අපේ රටේ ජාතිය. අම්මාවරුන්ගේ ගැබ තමයි පුතේ ජාතිය වෙන්නේ. දරු පෙම එකයි නෑ ජය විරුරන්නේ අම්මාවරුන් හට ජාතිය ගැබවන්නේ මාගේ සීලයයි පුතුනි කැටිවන්නේ සිරිලක නුඹේ මව් ගුණයට සමවන්නේ ඔන්න අම්මාගේ සීලයේ ශක්තිය. මේ දවස්වල අම්මලා ගෙදර ඉන්න පුතේ මං අදත් මේක වටිනා කාලයක් කරගන්නවා. අම්මලාට පුළුවන් බුදු පිළිමය ළඟට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන අදිෂ්ඨාන තියන්න. ඔබ වහන්සේ අපේ ජීවමාන ගුරුවරයාණන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ සසර පුරා පිරපු පාරමී ශක්තිය මගේ සිතට සම්බන්ධ වේවා. ඇස් දෙක පියාගෙන. ඒ ආනුභාවයෙන් මගේ සිතේ කුසල් ශක්තිය මම සංසාරේ පුරපු ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැතුව මම යම් ක්‍රියාදාමයක් පුරුදු කළාද භව සංසාරේ අන්න ඒ ශක්තිය මගේ සිතේ ඉස්මතු වේවා. ඒ අනුභවයෙන් මගේ සිතේ ලෝභය නැති වේවා, අලෝභය ඇති වේවා. ද්වේෂය, නපුරු සිත නැති වේවා, මෛත්‍රිය ඇති වේවා. මගේ සිත නිර්වාණ මාර්ගයටම යොමු වේවා. මට මෛත්‍රී කරන ගමන් ඔන්න පොඩ්ඩක් අපි අපේ දරුවට කුස තුල ඉන්න දරුවටත් පුළුවන් අපේ බිහි වෙලා ඉන්න දරුවන්ටත් පුළුවන්. ඒ කුසල් ඒ මෛත්‍රී ශක්තිය තරංග සම්බන්ධ කරනකොට අපිට ඒක වෙනස දැනෙනවා. මම එදත් කිව්වා හැම අම්මම කියන්නේ භාවනා කරනකොට තමන්ගේ දරුවා දඟලනවා දැනෙනවා. එතකොට අම්මගේ හිතේ කුසල් ශක්තිය පුතේ එහෙම දරුවගේ සිතට දැනෙනවා නම් අකුසල් ශක්තියත් ඒ වගේම සම්බන්ධ වෙනවා. එතකොට සිත තුල සීලය ගුණයට පෙරලි. කුස තුල දරුවා මෙත් ගුණ බලවි. ඔන්න අම්මාගේ තාත්තාගේ සීලයේ ශක්තිය අද නැත්තේ ඒකනේ පුතේ. තාත්තත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා නම් තමයි හොඳ. දෙන්නටම එකතු වෙලා අදිෂ්ඨාන තියන්න පුළුවන්, හිතන්න පුළුවන්. මා පිරූ පාරමී දහරාව මාගේ කුස තුල සිටින දරුවාගේ නැත්නම් ජීවත් සිටින දරුවාගේ සිතට සම්බන්ධ වේවා. බුදුරජාණන් වහන්සේ සසර පුරා පිරුවා වූ පාරමී දහරාව කුසල් ශක්තිය ඇස් දෙක පියාගෙන හිතින් හිතනවා. මාගේ කුස තුල සිටින මේ දරුවාගේ සිතට සම්බන්ධ වේවා. මාගේ දරුවාගේ සිතේ කුසල් ඉස්මතු වේවා. අකුසල් දුරු වේවා. ලෝභය නැති වේවා. අලෝභය ඇති වේවා. නපුරු සිත නැති වේවා. මෛත්‍රිය ඇති වේවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැති වේවා. සිත මෛත්‍රියෙන් පිරේවා. මගේ පුතා බෝසත් ගුණ ඇති පුතෙක් වේවා. මගේ පුතා බෝසත් ගුණ ඇති දියණියක් වේවා. මේක මෙන්න මේ අභ්‍යාසයක් කියලා කිව්වොත් නිවැරදි. මේක ප්‍රායෝගිකව අපි ගැබිණි අම්මලාගේ වැඩසටහන් වල කරලා බැලුවා පුතේ. දරුවෝ නැති අම්මලාට දරුවන් බිහි වුණා. එයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත. සිත තුල සීලය ගුණයට පෙරැලි කුස තුල දරුවා මෙත් ගුණ බලවි ගුණ කාඳ පිරිපුන් දරු කැල බිහිවි රටටම පහනකි මගේ පුතු නැනවි. තරංග අවසාන වශයෙන් මම අපේ ආදරණීය ලක්වාසී අම්මලාට මේ මොහොතේ
කියන්නට කැමති මේ පණිවිඩය මම හිතන්නේ ඔබට මට සියත කාර්ය මණ්ඩලය හැම දිනාටම පාරමිතාවක් වේවා කියලා මම අදිෂ්ඨාන තියෙනවා. මේ දවස්වල හැමෝම ගෙදර පුතේ සාමූහිකව එකතු වෙලා අපිට පුළුවන් අපේ හිතේ කුසල් ටික ඉස්මතු කරන්න. අම්මට පුළුවන් දරුවට මෛත්‍රී කරන්න. තමන්ගේ ස්වාමි පුරුෂයාට මෛත්‍රී කරනවා වගේම ස්වාමියාගේ හිතේ ලෝභය නැති වෙන්න, ද්වේෂය නැති වෙන්න. මගේ ස්වාමියා බෝධිසත්ත්ව ගුණ ඇති ස්වාමියෙක් වෙන්න, නිර්වාණ මාර්ගයට සිත යොමු වෙන්න. හැම ගෙදරමයි මෙහෙම මෛත්‍රී කරනවා. රටටමයි මුළු සමාජයේ පුරා මේ ශක්තිය පැතිරලා යනවා පුතේ. අපිට කුසල් ඉස්මතු කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්දි මම තව එක කවියක් කියනවා තරංග වෙලාව අවසන් බව මම දන්නවා. මෙන්න මේ අදිෂ්ඨානය අපිට තියන්න පුළුවන්. අපි පන්සිල් රැක මෙන්න මේ අදිෂ්ඨානය මේ කවියේ අම්මට පුළුවන් දරුවන්ට අදිෂ්ඨාන තියන්න. මෙතුමා කිව්වා වගේ ගුරුවරුන්ට පුළුවන් තමන්ගේ දරුවන්ට අදිෂ්ඨාන තියන්න. මේක මම ප්‍රායෝගිකව කරලා බලලා තියෙනවා. මේක ප්‍රතිඵල තියෙනවා. ඔප්පු කරන්න මම කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යාගාර වගේ පරීක්ෂණ තුල ඔප්පු කරන දෙයක් නෙවෙයි මම කියන්නේ මම අත්දැකපු දේ. අම්මලාගේ දැකපු වෙනස්කම් ටික. එතකොට මෙන්න මේ අදිෂ්ඨානය මේ දවස්වල අම්මලාට තියන්න පුළුවන්. හැමෝටම එකට එකතු වෙලා ගෙදර බුදුදහම සහ කවිය හැම දිනාටම සාමූහිකව මේ කවි තුලින් කුසල් ටික ඉස්මතු කරන්න පුළුවන්. අපගේ පැතුමන් බුදු හිමි ගාවා පන්සිල් රකිනෙමු දිවි හිමි නාවා පතනෙමු ඒ සෑම ගුණ හදනාවා මාගේ දරු කැල බෝසත් වේවා මාගේ මෞතුමි බෝසත් වේවා මාගේ පියතුම බෝසත් වේවා. බොහොම ස්තුතියි ඔබතුමියට. අපි හැමදෙනාගේම සිත් තුළ බෝසත් ගුණ වැඩෙනවා නම් එය තමයි උතුම්ම කාරණාව බවට පත් වෙන්නේ. ඔබේ සිත් තුළත් එවැනි සිතුවිලි තව තවත් වර්ධනය වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ මහත්මයාණනි මේ අවසන් වශයෙන් මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කතා බහ කරපු සියල්ලේ සම්පින්නයක් එහෙම නැත්නම් ඔබතුමාට තවමත් අපේ හිතවතුන්ට කියන්න බැරි වුණු යම් කාරණාවක් මේ වැඩසටහන තවමත් කියාගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් මේ මොහොතක් කරගත්තොත් හොඳයි. ඒ පිළිබඳව පැහැදිලි කරන්න. විනාඩි කිහිපයක් තියෙන නිසා ඉස්සෙල්ලාම අපේ නිර්වාකන්ද පඬිත හඳුරන් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම ගොඩක් පිං අවස්ථාවක් ලබා දුන්නට ඊගාවට මා මේ ආකාරයට මේ වැඩසටහන නිමා කිරීම සඳහා සහයෝගය දක්වන්න ගොඩක් තියෙනවා. මදිනේ. අවිදු අඳුර දුරු කරන්න සියත පෙරට ආවා සියත රූප වාහිනියේ අද දම් රස ගැලුවා අපේ පැතුම අද ඔබ සව නට මනහරවම ගැලුවා කොරෝනාරෝ දුක් දුරු වී නිරෝගී සුව පැතුවා ලත්සන මල් පොකුරු පොකුරු සැමදා සුපිපේවා සියත රූප වාහිනියේ දම් රස නැහැවේවා ලෝවැසි දන මන පිනවන සියතට සෙත් වේවා තව දිනකින් හමුවන තුරු සැමටම සෙත් වේවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ
ආශිර්වාදයට ඒ සුබ පැතුමට ආයි දවසක අපි අනිවාර්යයෙන්ම මුණ ගැහෙමු. තවත් විනාඩි කිහිපයක් ඔබතුමාට දෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ කතා කරපු කාරණා පිළිබඳව යම් අවසාන වශයෙන් යමක් පැහැදිලි කරන දෙනවා විශේෂයෙන්ම කවිය සහ සාහිත්‍ය කියන මේ දෙයට අපේ තරුණ පිරිස දරුවන් යොමු වීමේ වටිනාකම ඒ වගේම ඒ සඳහා යොමු කිරීමේ වැඩිහිටියන්ගේ තියෙන උනන්දුව වැඩි කිරීමට යම් කාරණාවක් කිව්වොත් ආචාර්යවරයෙක් විදිහට මේ වෙලාවේ හරි වටි. ඇත්තටම දැන් අපි දකින දේ තමයි අපිට ඉස්සර තිබ්බ හොඳ කවිමඩු. ඉස්සර පන්සලේ කවිමඩුවක් තියෙනකොට අපි ගිහිල්ලා ඉන්නවා. සල්පිලක් තියෙනකොට අපි ගිහිල්ලා ඉන්නවා. මගේ තාත්තා නෑ මගේ අම්මා ගිහිල්ලා ඒකට 750ක රුපියලක් දීලා කියනවා මේ පුතාට කවියක් කියන්න දෙන්නකෝ කියලා. එතකොට අම්මා රෑ ගෙදරදී කියලා දීපු කවිය තමයි මම ඇවිල්ලා කියන්නේ. ඉතින් එහෙම කියලා අපි කුමන හෝ ආකාරයට අපි ඉදිරියට ගෙනාවා. දැන් වෙලා තියෙන දරුවන්ට ඇත්තටම ඕන තරම් දක්ෂ මේ ලංකාව පුරා හොඳ කවියෝ ඉන්නවා, කිවිඳියෝ ඉන්නවා. ඒ වගේම හොඳ සාහිත්‍ය කවි පිරුණ රස බණ පොත තියෙනවා. ඒකට කවි පොත් තියෙනවා. මේ සියලු දේම අපේ යම් දුරකට ඈත් කරලා දරුවන්ට ලබා දෙන්නේ ඊටාම මද ආකාරයට මේවට අවස්ථාව. ඒ ලබා දීමේ ප්‍රතිඵලයේ හැටියට දරුවෝ අපෙන් පමණක් නෙමේ පොතපතෙන් පමණක් නෙමේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ආගම දහමින් ඈත් වෙලා. ඒ නිසා අපේ ජාතිය මේ සමස්ත මානව ප්‍රජාව ඉල්ලන්ට ඕනේ ඇත්තටම ගුණ නැන බෙලෙන් යුතු පුතෙක්. අද ඉල්ලන්නේ නැන ගුණ බෙලෙන් පුතෙක්. අපේ පණ්ඩිතාණෝ දන්නවා සීලේන අනුපේතස්ස සුතේනත් හොන විජ්ජති. සීලයෙන් තොර බුද්ධිමතෙක් වැඩක් නැහැ. දැන් අපේ රටේ වෙලා තියෙන ඕන තරම් බුද්ධිමත්තු ඉන්නවා. සීලේ නැහැ. නිසා ඕන කරන්නේ අන්න ඒ වගේ දරුවෝ. ඒ නිසා ඒ දරුවෝ අපේ ජාතියට ලබා දෙන්න මේ වැඩසටහන තෝතැන්න. මේ වගේ වැඩසටහන් කරලා ඒ වගේම අපි හැමදෙනාම එකතු වෙලා ඉතින් මොන හරි වැඩ ටිකක් කරන්න අපේ මේ ප්‍රජාව ගන්න අපේ දෙමව්පියන්ගේ තාම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති අපේ තරුණ ප්‍රජාව ළමා පරපුර වෙනුවෙන් තියෙන ළමා සාහිත්‍ය ළමා කවි ගීත දැන් අපි ඈත් වෙලා ගිහලා ලෝවැඩ සංගරාව සිරිත් මල්දම සුභාසිතය ලෝකෝපකාරය බුදුගුණ අලංකාරය මේ ඔක්කොම යම් මට්ටමක එක තැනක හිර කරලා තියලා තිනවා මේ ටික එළියට ගන්න දරුවන්ට ඇහෙන්න නිකන් ගායනා කරන්න දරුවෝ නිකන් පාඩම් කරගන්න. එතකොට අපිට ලස්සන හොඳ සීලවන්ත ගුණවන්ත ප්‍රඥාවන්ත දරු කැලක් දකින්න ලැබේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ වෙනදට අපි අවසන් කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවකින් වැඩසටහන නිමා කරනවා. අද දවසේ උන්වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ හිටිවන කවියකින් වැඩසටහන ඉවර කරන්න සූදානම් වෙන්න කියලා ඉල්ලීමත් ඔබ මේ තබමින් මම අපේ හාමුදුරුවන්ට ආරාධනා කරන බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරනේ වැඩසටහනේ නිමාවට යන මේ වෙලාවේ මේ කතා බහ කරපු දේවල් සියල්ලේ සම්බන්ධයක් සහ ඔබ වහන්සේට තවත් යමක් අපිට දේශනා කරන්න තියෙනවා. එයා දේශනා කරමින් වැඩසටහන නිමාව කරා අරගෙන යන්න. තරංග මහත්තයා මේ සෙන් බුද්ධ ආගමේ තමයි අපිට ගොඩාක් මේ රසවත් මෙම්ම හරවත් පණිවිඩ දීලා තියෙනවා. ඒවා එච්චර දිග නෑ. දවසක් දා මේ සෙන් ආචාර්යවරයෙක් ළඟට ආපු ශිෂ්‍යයෙක් එන්න ඉගෙන ගන්නනේ. ඉතින් මාස 3-4ක් ගියා ගුරුවරයා මොකුත් කිව්වේ නෑ. පොතක් බලන්න, පාඩම් කරන්න ඒක මොකුත් කිව්වේ නෑ. ගෝලයා ඔහෙ ඉන්නවා. එක දවසක් මෙයා ගුරුවරයා ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ආචාර්යයන් වහන්සේ දැන් මම මාස කිහිපයක් වුණා ඇවිල්ලා මට කිසිම දෙයක් ඉගෙනුවේ නැහනේ මං ඉගෙන ගත්තෙත් නැහනේ මොකක්වත් කියලා. එතකොට මේ ආචාර්යවරු කියන මොකෝ නැත්තේ මං ඉගෙනුවානේ නෑ මොකුත් ඉගෙනුවේ නෑ මම නිකම්ම හිටියේ කියලා. දැන් මේ පහුගිය දවස් ටිකේම ඔබ මට තේ එක හදලා ගෙනල්ලා දුන්නා. ඔව් කිව්වා. මම ඒක බොහොම කැමැත්තෙන් බාරගත්තා. මට කෑම ටික වෙලාවට පිළියෙල කරලා දුන්නා. ඒක පිළිගන්නවා. ඒ වෙලාවේ ඔබ මට හිස පාත් කළා. මමත් හිස පාත් කරලා ගෞරවයෙන් ඔබට ඒ කරපු වැඩේට ගෞරව කරලා පිළිගත්තා. ඊට වඩා මොනවද කිව්වා. ඒ කියන්නේ මුළු සෙන් දහමම ඉගෙනුවා කියලා කිව්වා. ඒ නිසා කවිය කියන එක නිකම් මෙහෙම ගායනා කරාටම මදි. කවිය තුල තියෙනවා බොහෝ දේ අපිට ඉගෙන ගන්න. ඒ සියල්ල අපිට මේ පැය එකමාරක් දෙකක් තුල කියන්න බෑ. හැබැයි ඒකට පොඩි පහන් ආලෝකයක් දැල්වීම තමයි මේ කලේ. මං හිතනවා මේ වැඩසටහන දෙමව්පියෝ බලනවා නම් බැලුවා නම්
දෙමව්පියන් ඔබ ඔබේ දරුවාට සාහිත්‍ය පරිශීලනය කරන්න දෙන්නේ. gedara ඔබ සාහිත්‍ය පරිශීලනය කරන්න. ඒක තුල ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන්. ජීවිතේ දුක්ඛ දෝමනස්යන් ඔක්කොම යටපත් කරන්න පුළුවන්. ජීවිතයට එළිය ලැබෙන්නේ එතකොට. අද අපිට එහෙම පරිසරයක් නැති නිසා තමයි හඬා වැළපෙනවා, හිනාවක් නැහැ, කල්පනා කර කර ඉන්නවා. එක එක්කෙනා හිතින් තර්ක විතර්ක ගොඩනගාගෙන සමහර ලාවට ජීවිතේ නැති කරගන්න තැනට එන්නේ. මට මතකයක් තියෙනවා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම මතක් කළා ඒත් ඔය හිටිවන කවියෙකුගේම සිද්ධියක් කුලියාපිටිය පැත්තේ. දැන් ඒ සීලවතී දුව විදුහල්පතිනියක් මං හිතන්නේ විශ්‍රාම වෙන්න ඇති. මේ දුව සාමාන්‍ය පෙළට පාඩම් කරන කාලෙදී තාත්තා හිටිවන කවියෙක් රාත්‍රියේ කවි මඩුවක් ඉවර වෙලා එන්නේ 12ට 1ට විතර. සීලවතී දුව පාඩම් කරනවා. අම්මා අඩ නින්දේ පසු වෙනවා බూరు ඇඳට වෙලා. තාත්තගේ බත් එක බෙදලා මේස උඩ වහලා තියෙනවා. තාත්තා ගෙදර ආවා මහ රෑ නැගපොත හොදාගෙන ඇවිල්ලා කෑම එක අතට ගත්තා. අර සීලවතී දුව ඉන්න තැනින්ම මෙහා පැත්තෙන් වාඩි වුණා. වාඩි වෙලා කෑම කනවා. බත් කටවල් 4-5ක් කාලා මෙයාට අහු වෙනවා බත් පිඟානේ මොනවා හරි. මෙයා ඊට පස්සේ කියනවා සීලවතී මෙහෙ එන්න මේ පුදුමය දැක ගන්න උඹලගේ අම්මාගේ කොණ්ඩ කටුව බෙදලා මට කණ්ඩ කියලා කිව්වා. ඒ නිසා තරංග මහත්තයා ජීවිතේ ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් ආවම තැවෙන්න දුක් වෙන්න නෙවෙයි. ඒක හරිම විනෝදෙන් සතුටෙන් විසඳ ගන්න පුළුවන් කවියට. ඉතින් දැන් අපි අවසන් කරන්න ලෑස්ති වෙන්නේ. අපි පටන් ගත්තේ කවියකින්ම නිසා කවියකින් ඉවර කරන්න මම හිටිවන කවියක් ලියාගෙන ආවා. හරි වටිනවා. ඒක අර වන්නිසා හඳුනනගේ වගේ නෙවෙයි. මේ ලියාගෙන ආපු හිටිවන කවියක්. ඒකේ විශේෂ ඒකයි. අපේ බුදු පියා දෙසූ බණ කවි වලට දමා අද අපි කිව්වා ඔබ හට නොමැතිවම පමා කවුරුත් එය ඇහුවා හිත සහ කනද යොමා කවියෙන් කිවත් බුදුබණම තමා මේ ගුරුතුමිය අද කව් පැණි රස පෙරුවා කැලුම් මැතිඳු එහි රස ගුණ මුසු කෙරුවා නෙත් සිත් හයා ඔබ සිත් වල රස පිරුවා දැන් සමුගන්න කාලය ළඟ බව කිව්වා සූකිරි කන්දකින් පහලට ගලන ඉබේ මී පැණි ගඟක් වාගේ වැඩමුළුව ඔබේ යලි දිනයකදී වපුරමු කවි ගුවන් ගැබේ සමුගෙන යන්න දෙනවද අවසරය ඔබේ සමු දෙන්න පුළුවන් අපේ හැමෝටම අවසර දෙන්න පුළුවන් සමු ගන්න ආයෙත් දවසක අනිවාර්යයෙන්ම වඩින්න කියන ආරාධනාවත් ලබා දෙමින් ඔබ වහන්සේට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රචහින ගුණසිරි සදාම් නෙතිකේතනේ කරු අධ්‍යක්ෂ දරන්දර කඩුගන්නා මුදලියොත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකඥ ආනන්ද අපේ හඳුන්නේ බොහොම පිං අද දවසේ වැඩියාට කවි ගැන අපිට කිව්වා විතරක් නෙවෙයි කවි ගයන්න බැහැයි කිව්වට උන්වහන්සේගේ විදිහට කියනවා නම් කිව්වා අපිට නම් ඒවා ගයනවා වගේ තමයි ඇහුනේ. ඒ වගේම දෙකටන පද්මාවති මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ ආචාර්යතුමනි බොහොම ස්තුතියි අද දවසේ සහභාගීත්වයට කවියත් සූදානම් වෙති කියලා මම විශ්වාස කරනවා. තවත් දවසක අපි මුණ ගැහිලා කතා බහ කරමු. ඒ වගේම හෙළසුවේ සමාජිකා කැලණි අධ්‍යාපන කොට්ටාශයේ සම්පත් පුද්ගල ගුරු උපදේශිකා නන්දිකා හෙට්ටිගේ ප්‍රතිනත් බොහොම ස්තුතියි. වටිනා බොහෝ දේ අපිත් එක්ක බෙදා හදා ගත්තාට ඒ වගේම අද දවසේ සිටිය තාරක පුතුණුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා බොහොම අපූර්ව කවි කිහිපයක් අපිට මේ වැඩසටහනට ආලෝකයක් විදිහට එකතු කළා. ඔහුටත් ස්තුතිවන්ත වෙමින් නැරඹු ඔබේ හිතට යමක් ගත්තනම් ඒ ලබාගත් හැම දිනාටමත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් කවියට සාහිත්‍ය කලාවට ලං වෙලා ජීවිතය වෙනස් අරුතක් විඳින්න අපි ඔබටත් ආරාධනා කරමින් නැරෙමු.
ලබා දෙමින් ලබන සඳුදාවේ යලිත් යාත්‍රා සමග අපි ඔබ මුණ ගැහෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක හැමදෙනාටම නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවා. කලාවට සාහිත්‍යයට තව තවත් ඔබ ලං වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක වැඩසටහන මෙසේ නිමා කරනවා. නිමා කරන්නේ ආරාධනා ලබා දෙමින් ඔබතුමාට අපිව සනසන්නට හිටිවන කල්යකින්ම. සඳරැස් ගාලන නිසාසල රැය සූපහන්ය පිවිතුරු සිතක සිතුවිලි මල් හරවත්ය සිතකට නිවන මඟ කවියම මිහිරක්ය අඳුරට එළිය පහන කිදිව මිහිරක්ය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.